සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දිනත් අප සම්බන්ධ වන්නේ මහාචාර්ය රේරුකානේ චන්දමුල ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම මාර්ගය ග්‍රන්ථය සාකච්ඡා කරන අභිධර්ම පාඩම සමගයි. අද අපිට 95 වෙනි වැඩසටහන අපිට තියෙන්නේ අභිධර්ම මාර්ගය ග්‍රන්ථයේ 315 වෙනි පිටුව. 315 වෙනි පිටුව. ඒ කියන්නේ කරුණා භාවනාව. ඒ කියන්නේ දැන් අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ සමත කර්මස්ථාන පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නේ. අපි පහුගිය වැඩසටහන් වලදී සාකච්ඡා කරා මූලිකව සමත කර්මස්ථාන පිළිබඳව කතා කරලා කෙටියෙන් කතා කරා. නමුත් දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරා අභිධර්මාර්ථ ප්‍රදීපිකා ග්‍රන්ථය ආශ්‍රය කරගෙන ආනාපානසති භාවනාවත් කායගත සති භාවනාවත් බුද්ධානුස්සතියත් මරණානුස්සතියත් මෛත්‍රී භාවනාවත් අපි සාකච්ඡා කරා යම් මට්ටමක ගැඹුරින්. අපි කමඨහන් 5 ගැඹුරින් සාකච්ඡා කරලා නැවත වතාවක් අපි පිවිසෙනවා අභිධර්ම මාර්ගය ග්‍රන්ථයට. ඒකේ අවසාන කොටස. එතකොට අපිට අවසාන කොටසේදී අපිට 315 පිටුව. එතකොට අපි බ්‍රහ්ම විහාර භාවනා කොටසේ මෛත්‍රී භාවනාව අපි සාකච්ඡා කරා. ඒකෙදී අපි ඒක සාකච්ඡා කරපු නිසා අපි යනවා කරුණා භාවනාවට. කරුණා භාවනාවෙන් ආරම්භ කරනවා අද කොටස. අභිධර්ම මාර්ගය ග්‍රන්ථයේ 315 වෙනි පිටුවේ කරුණා භාවනාව කොටස ඉඳලා තමයි අපි ඉදිරියට සාකච්ඡා කරන්නේ. එතකොට අපි පාඩමට යමු. කරුණා භාවනාව. තමාට දුක් ඇතිවීම නොයවසන්නාක් මෙන් අනුන්ට දුක් ඇතිවීමත් නොයවසන ස්වභාවය, දුක්ඛිතයන් දුකින් මුදවන කැමැති ස්වභාවය, අනුන්ගේ දුක් ගැන කම්පාවන ස්වභාවය කරුණාවය. අපි කරුණාව කියලා කියන්නේ අපි දන්නවා. කරුණාව කියලා කියන්නේ අපිට වඩා දුකින් සිටින කෙනෙක් කෙරෙහි අපේ සිතේ ඇතිවන ස්වභාවය තමයි කරුණාව කියලා කියන්නේ. කෙනෙක් කෙරෙහි අනුකම්පාවක්. ඒක සාමාන්‍ය භාවිතාවේ වචනය අනුකම්පාවක් වගේ වචනයක් භාවිතා කරොත් අන්න ඒ වගේ එකකට තමයි අපි මේ කරුණාව කියලා කියන්නේ. එතකොට මේ පුද්ගලයා අපි යම් මට්ටමක සුවසේ සිටිනවද අන්නේ සුව ස්වභාවයට වඩා පහළ මට්ටමක තියෙන පුද්ගලයෙක් හෝ සත්වයෙක් වෙන්න පුළුවන් කෙරෙහි ඇතිවෙන මේ தත්වයට තමයි කෙරෙහි ඇතිවෙන අපේ සිතේ ඇතිවෙන தත්වයට තමයි අපි කරුණාව කියලා කියන්නේ. අපි නිතර අපිට මේක ඇහෙන්නේ කොහේදීද? බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව. බුදුරජාණන් වහන්සේගේ උදේ සහ උදෑසන සහ සවස් යාමේ අවස්ථා දෙකකදී උන්වහන්සේ මේ කරුණා සමාධියට සමවැදිලා දුක්ඛිතයන් භාගතුන් වහන්සේනේ මේ ලෝකේ ඉන්න සතුටින්ම ඉන්න පුද්ගලයා තමයි භාගතුන් වහන්සේ. එතකොට උන්වහන්සේට වඩා අනිත් සියලු දෙනා බුදුරජාණන් වහන්සේගේ කරුණාවට යොමු යුතු අය තමයි අනිත් සියල්ල. උන්වහන්සේ තමයි මේ ලෝකේ සුවසේම ඉන්න පුද්ගලයානේ. මේ ලෝකේ සියලු සත්වයන්ගෙන් සුවසේම ඉන්න පුද්ගලයා භාගතුන් වහන්සේ. එතකොට උන්වහන්සේගේ කරුණාව අනිත් අය කෙරෙහි පතුරවලා ඒකෙනුත් වැඩිපුරම කරුණාව යොමු විය යුත්තේ කවුද කියලා උදෑසන උන්වහන්සේ ගන්ධ කුටියේ ඉඳන් භවාග්‍රය දක්වා ගන්ධ කුටියේ ඉඳලා භවාග්‍රය දක්වා මේ කරුණා ධානය පතුරවලා බලනවා උන්වහන්සේගේ කරුණාවට යොමු වෙන්න ඕන කවුද කියලා. හවස් යාමේ භවාග්‍රයේ ඉඳලා භවාග්‍රය කිව්වේ කොතනද?
භවාග්‍රේ කිව්වේ මේ සක්වලේ කෙලවර කිව්වේ මොකද්ද? කෙලවර කොහෙද? නේව සංඥා නා සංඥායතනෙ. නේව සංඥා නා සංඥායතනෙ මේ සක්වලේ කෙලවර. ඒක තමයි භවාග්‍රේ කියන්නේ. භව වල අග්‍රය. ඒතර එතනින්දලා මෙහාට මේ ගන්ධ කුටිය දක්වා කරුණාව පතුරවල බලනවා උන්වහන්සේගේ කරුණාවට ලක්විය යුතු පුද්ගලයන් කවුද කියලා. ඒතර දවසට දෙවරක් උන්වහන්සේ මේ ධානයට සම්බන්ධිනවා. දැන් ඒ ඇත්තටම ඒ කරුණා සමාධිය නැත්නම් කරුණා භාවනාවේ නැත්නම් ඒ සමාධියෙන් තමයි උන්වහන්සේ බලන්නේ එහෙම. ඒතර ලෝකයේ දෙස දෙවරක් බලනවා උදෑසන සහ සවස් යාමේ. එතකොට ඒක තමයි මේ අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට තමාට දුක් ඇතිවීම නොයසන්නාත් මෙන් අනුන්ට දුක් ඇතිවීමත් නොයසන ස්වභාවය දුක්ඛිතයන් දුකින් මුදවන කැමැති ස්වභාවය අනුන්ගේ දුක් ගැන කම්පා වන ස්වභාවය කරුණාවය. කරුණා සහගත සිත් නැවත නැවත පැවැත්වීම කරුණා භාවනාවය. එය කරනු කැමැති යෝගාවචරයා විසින් පළමුවෙන් අත්පා කැඩීමක් නිසා හෝ සුව නොවන රෝගයක් නිසා හෝ කිසි රැකියාවක් කරගත නොහෙන අනුන්ගෙන් යමක් ඉල්ලා කා ජීවත් වන පරම දුක්ඛිතයෙකු සොයා ඔහුගේ දුක නුවණින් සලකා මහා දුකට පැමිණ සිටින මේ අසරණයා දුකින් මිදේවායි ඔහු කෙරෙහි කරුණාව පැවැත්විය යුතුය. එතකොට ඒ වගේ අපි ගන්නවා ඒ වගේ දුකින් පෙළෙන කෙනෙක්. ඒක අතපයක් නැති වෙලා ඉන්න පුළුවන් නැත්නම් රැකියාවක් නැතුව දුකින් ඉන්න කෙනෙක් වෙන්න බෑ. ඒ වගේ යම් දුක්ඛිත තත්වයකටපත් වුණු කෙනෙක් අරගෙන මෙනෙහි කරලා ඒ පුද්ගලයා කෙරෙහි අපි සිත යොමු කරනවා ඒ දුකින් මිදේවා කියලා අපි කමඨහන ගන්න යන්නේ ඒක තමයි කමඨහන ගන්නෙ. ඔහු කෙරෙහි කරුණා පැවැත්විය යුතුයි. ඉක්බිති දුකටපත් තමාගේ ප්‍රිය පුද්ගලයන් කෙරෙහිද මධ්‍යස්ථයන් කෙරෙහිද සතුරන් කෙරෙහිද කරුණාව පැවැත්විය යුතුය. තමා ගැනත් තමාගේ හිතවතුන් ගැනත් මධ්‍යස්ථයන් ගැනත් සතුරන් ගැනත් සමකරුණාව ඇති කරගෙන භාවනාවේ යෙදෙන්න උන්ට දුක්ඛිත සත්‍යයන් අරමුණු කොට කරුණා ධානයේ උපදී. එතකොට අන්න අපි දන්නවා අපි මෛත්‍රී භාවනාවේදී අපි සාකච්ඡා කළා ඉස්සෙල්ලා අපිට සාමාන්‍ය ඊටාම මේ දුකටපත් වුණු පුද්ගලයෙක් මුලින්ම ගන්නවා ඊට පස්සේ මධ්‍යස්ථයෙක් ගන්නවා හිතුන් ගැන මධ්‍යස්ථයන් ගන්නවා ඊට පස්සේ ගන්නවා වෛරී පුද්ගලයෙක් දුකටපත් වී ඉන්න වෛරී පුද්ගලයෙක් අරගෙන ක්‍රමක්‍රමයෙන් මේ මෛත්‍රී ධානය දියුණු කරනවා. සාමාන්‍යයෙන් කරුණා භාවනාව කරන්න වුන් විසින් ඒ සත්‍යයන් දුක් නුවණින් සත්‍යයන්ගේ දුක් නුවණින් සලකා මේ සත්වයෝ මේ දුක් වලින් මිදෙත්වායි කරුණා භාවනාව කළ යුතුය. කරුණාවට ලක් කරගත නොහෙන සත්‍යයක් නැත. සුඛිතයන් වශයෙන් සලකන සත්‍යයන්ටද බොහෝ දුක් ඇත්තේ. ඒක තමයි. දැන් අපි හිතනවා නම් ඕනම සත්‍යයක් අපි ඕනම දැන් ධනවතෙක් වෙන්න පුළුවන් බලවතෙක් වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට එක පැත්තකින් කෙනෙක් අපි තුමු ධනය තියෙන පුද්ගලයෙක් නම් ඔහු රෝගියෙක් වෙන්න පුළුවන්. ඒතර එහෙම බැලුවාම අපි දන්නෝනේ නිරෝගී කෙනෙක් කියලා මේ ලෝකේ කිසි කෙනෙක් නැහැ නේද? එතකොට කරුණාව පැවැත්තිය නොහැකි වෙන පුද්ගලයෙක් මේ ලෝකේ නැහැ. මොකද මේ සංස්කාරයන්ගෙන් සෑදෙලා නැත්තම් මේ අපි ඉගෙන ගත්තා මේ පංච උපාදානස්කන්ධයේ තියෙන දුක. දැන් ඒකමනේ මේ අපි නිවනට යා යුත්තේ. මේ පංච උපාදාන නැත්තම් පංචස්කන්ධේ නැත්තම් ආයතන 12 නැත්තම් ධාතු 18 තියෙන දුක තියෙන නිසානේ අපි මේ මෙච්චර මේ ධහම අවබෝධ කරගන්න උත්සාහ ගන්න මේ දුක නිසානේ. ඒක නිසා කරුණාවට ලක් මෙන්න මේ පුද්ගලයා කරුණාවට ලක් නොවෙනවා කියලා කෙනෙක් එහෙම කෙනෙක් නැහැ. මේ සංසාරයේ ජීවත් වෙනකන් නැත්තම් සැරි සරණකම් දුක දැනෙනවා. දුක දැනෙනකන් කරුණාවට ලක්විය යුතු පුද්ගලයෙක් වෙනවා.
නොඑක් පව්කම් කරමින් කම්සැප විඳිමින් ප්‍රීතිවන ජනයා සැප විඳින්නන්සේ පෙනෙතත් මරණින් මතු ඔහු මහ දුකට පත්වන්නා. ඒ බව සලකා ඔවුන් කෙරෙහි කරුණාව පැවැත්විය යුතුය. දැන් හොඳට සුඛිත මුදිතව ඊටාම ධනය තියාගෙන සතුටින් කාලය ගත කරත් ඒ ඔවුන්ගේ සමහර ඔවුන්ගේ වැරදි ක්‍රියා නිසා ඔවුන් ඉදිරියේදී විඳින දුක මෙනෙහි කරලා ඔවුන් කෙරෙහි වුණත් අපිට පුළුවන් කරුණාව පවත්වන්න. මහත් සම්පත්තියෙන් කල්යවන සිටුවරු රජවරුද කලකදී මැරී සම්පත්තියෙන් පිරෙන්නාහුය. දහස් ගණන් දෙවගණන් පිරිවාගෙන සිත්කලු විමන්වල නන්දනාදී උයන්වල කම්සැපයෙන් ප්‍රීතිවන දෙව්වරුද මහ ගිනිකඳන්සේ දිලෙන කල්ප ගණන් ආයු ඇති බ්‍රහ්ම රාජයෝද පින් කෙලවර වීමෙන් ඇද වැටෙන්නාහ. එතකොට ඒ අය වුණත් ඒගොල්ලගේ දැන් දිව්‍ය ලෝකේ ඉන්න දෙවියෙක් වුණා. දැන් කම්සප විඳින්මින් ඉන්නකොට හිටියත් යම් කලකදී ආයුෂ උන්ගේ ආයු කාලය නික්මුණාට පස්සේ අවසන් වුණාට පස්සේ එහින් චුත වෙලා නැවත වතාවක් වෙනත් ස්ථානයක උත්පත්තිය ලබන බව නැත්නම් ඒ ප්‍රතිසන්දිය ලබන බව අපි දන්නවා. ඉතින් එහෙමනම් නැවත වතාවක් ඔවුන් කෙරෙහි පවා අපිට කරුණාව පතුරවන්න පුළුවන්. කරුණාවට ලක්විය යුතු පුද්ගලයෝ ඒ දෙවියෝරු පවා මහ ගිනිකඳන්සේ දිලෙන කල්ප ගණන් ආයු ඇති බ්‍රහ්ම රාජයෝද පින් කෙලවර වීමෙන් ඇද වැටෙන්නා. ඔවුන් පවා බ්‍රහ්ම රාජයෝ පවා පින් කෙලවරී ඇද වැටෙනවා. මෙසේ නුවණින් සලකා සෑම දෙනා කෙරෙහිම මේ සත්‍යෝ දුකින් මිදෙත්වායි කරුණාව පැවැත්විය යුතුය. ඒතර අපි දුකින් මිදෙත්වා කියන එක එන්නේ කරුණාවට. දුකින් මිදෙත්වා. ඒකට එතන කරුණාවනේ. කරුණාවනේ තියෙන්නේ. එතන තියෙන කරුණා කොටසක්. සමහරලාට හැබැයි අපි දුකින් මිදෙත්වා කියන එක මෛත්‍රියටත් ගන්නව නේද? ඔව්. අතන මෙතන එන්නේ ඇත්තම බලනකොට කරුණාවට එන්නේ. කොටස එන්නේ කරුණාව. දුකින් මිදෙත්වා කියනකොට දුකින් මිදෙන්නේ කවුද? දුකෙන් ඉන්න අයනේ. එතන දුකින් මිදෙනකොට එතන කරුණා භාවනාව. එතන කරුණා භාවනාව වෙන්නේ. එතන මේ දෙකම එකට තමයි අපි ගන්න. ඊළඟට මුදිතා. දැන් අපිට සාමාන්‍ය අවබෝධයක් තියෙනවනේ. දැන් අපිට කරුණා භාවනාවත් ඉස්සරහට කරන්න සිද්ධ වෙනවා. ඒකත් පැවැත්විය යුතු භාවනාවක්. අපි ප්‍රායෝගික පන්තියේදී අපි ඒක තවදුරටත් ඉගෙන ගනිමු. මුදිතා භාවනාව. සුඛිත පුද්ගලයන් ගැන සතුටු වන ස්වභාවය මුදිතා භාවනාවය. ධානය ලැබීම සඳහා ඒ කරුණු කැමැති යෝගාවචරයා විසින් ප්‍රියමනාප දූ දරුවන් ඇතිව යහපත් නෑ මිතුරන් ඇතිව සුන්දර ගෘහ යාන වාහන වස්ත්‍රාභරණ ආහාර පාන ඇතිව නිරෝගීව කාය චිත්ත සුඛයෙන් වෙසෙන ප්‍රිය පුද්ගලයෙකු අරමුණටගෙන මොහු කිසිවකින් අඩුපාඩුවක් නැතුව කිසි කාය චිත්ත පීඩාවක් නැතිව සුවසේ වාසය කරනවා. අනේ හොඳයි මුදිතා භාවනාව කළ යුතුය. එතකොට ඔහුගේ ඒ සුඛිත తত্ত্বය තවදුරට පිළිබඳ සතුටු වීමත් ඔහුගේ ඒ සුඛිත తত্ত্বය තවත් දියුණු වේවා කියලා මෙනෙහි කිරීම තමයි මුදිතා භාවනාව කියලා කිව්වේ. මෙසේ එක්කෙනෙකුගෙන් පටන්ගෙන ක්‍රමයෙන් මුදිතා මහත් කළ යුතුය. මොහු නිසා මොහුගේ අමුදරුවෝ සැපසේ වෙසෙන්නාහායි සලකා ඔවුන් කෙරෙහි මුදිතා පැවැත්විය යුතුය. මොහු නිසා මොහුගේ නෑ මිතුරෝ අසල්වැසියෝ සුවසේ වෙසෙන්නාහායි ඔවුන් කෙරෙහි මුදිතා පැවැත්විය යුතුය. මෙසේ ක්‍රමයෙන් තමාගේ හිතවතුන් කෙරෙහිද මධ්‍යස්ථයන් කෙරෙහිද සතුරන් කෙරෙහිද මුදිතාව පැවැත්විය යුතුය. එතෙන්දිත් මුදිතාවෙදිත් අපි අර ඊතා සාමාන්‍ය පුද්ගලයෙක් මධ්‍යස්ථයෙක් සහ වෛරී පුද්ගලයෙක් ගන්නවා අරමුණට. අරගෙන මෙසේ මුදිතාව පවත්වනවා. මෙසේ සෑම දෙනා කෙරෙහිම මුදිතාව සමව පැවැත්විය හැකි තත්වයකට පැමිණීමෙන් පසු මුදිතා ධානය ලැබිය හැකිය. එතකොට ඒ හැම දෙනා අපි දැම්න්නේ මොකද්ද? ඒකට මොකද්ද කිව්වේ? මතකද? හැම දෙනා පිළිබඳව එක විදියට දැකීම. මොකද්ද? අපි මෛත්‍රී භාවනාවේදී කතා කරා. සීමා
සම්බේධය සීමා සම්බේධය සීමා ભેද කරනවා සීමා ભેදය නැති වෙනවා නැති කරනවා නේද සීමාවන් තියෙනනේ දැන් මධ්‍යස් අපි ඉස්සෙල්ලම කතා කරා මම ප්‍රිය පුද්ගලයා මධ්‍යස්ථයා සහ අප්‍රිය ඔය නම් දාගැනීමෙන්ම අපිට මොකද තේරෙන්නේ සීමාවන් නම් දැන් හතරක් දාගත්තනේ මම කියලා දාගත්තා ප්‍රිය පුද්ගලයා කියලා දාගත්තා වෙනම කොටසක් අපි වෙනම කුලකයක් තෝරගෙන ඉන්නවා දැන් ප්‍රිය පුද්ගලයා කියලා මම කියලා එක කුලයක දාගෙන ඉන්නවා එක කුලකයක් තියෙනවා තව කුලකයක් තියෙනවා ප්‍රිය පුද්ගලයා කියලා තව කුලකයක් තියෙනවා මධ්‍යස්ථයෝයි කියලා තව පුද්ගල කණ්ඩායමක් ඉන්නවා වෛරී පුද්ගලයෝ. දැන් අපිට අපේ ඕන කෙනෙකුට ওই කුලක තියෙනව නේද එහෙම? එහෙම කුලක ටිකක් තියෙනවා. දැන් හිතුව ගමන් අපිට ওই කුලක වලට වැටෙන කට්ටිය ටක් ගාලා මෙනෙහි වෙනවා. එහෙම මෙනෙහි වෙනව නේද? ආනේ සීමා සම්බේධය නෑ එතන. දැන් අපි මේ භාවනාවෙන් මොකද කරන්නේ? ඒ සීමා සම්බේධය සීමා ભેදය නැති කරලා දානවා. සීමා සම්බේධය කිව්වේ සීමා ભેද කරලා දානවා. සීමා ભેද කරලා දානවා. සීමා නැති කරලා දානවා කියන්නේ ભેද කරලා දානවා කිව්වේ. සීමා නැති කරලා දානවා. එතකොට එක පුද්ගලයෙක් විදියට තමයි මේ සියලු දෙනා පේන්නේ. දැනට අපිට තියෙන වෙන වෙනම. ඒ කියන්නේ සීමා සම්බේධය තියෙනවා. සීමා සම්බේධය නැහැ. සීමා සම්බේධය නැහැ. එතන පොඩ්ඩක් අපිට තේරුම් ගන්නම සීමා සම්බේධය නැහැ. සීමා සම්බේධය ඇති කර ගැනීම තමයි අපි කරන්න ඕන. සීමා සම්බේධය ඇති කරනවා කියන්නේ සීමාවක් නැති වෙනවයි කියන එක. සීමා සම්බේධය ඇති කරනවායි කියන්නේ සීමාවන් නැති කරනවායි කියන එක. හරිනේ? පොඩක් අර වචනේ අර්ථය දෙපැත්තට එන්නේ සීමා සම්බේධය ඇති වෙනවයි කියන්නේ සීමාවන් නැති කරනවායි කියන එක. අර වෙනම අතරේ සීමාවන් නැති කරන. එතකොට මෙතන මෛත්‍රී භාවනාවේදීත් කරුණා භාවනාවේදීත් මුදිතා භාවනාවේදීත් කල යුත්තේ සීමා සම්බේධය ඇති කර ගැනීම. සීමා සම්බේධය. එතකොට අර පුද්ගලයන් හතර දෙනා කෙරෙහිම සමානව පේන්න ඕන. ඒ හතර දෙනාම සමානයි කියලා මට්ටමට සමාධිය පිහිටවියා ගැනීම තමයි එතන ඇත්තටම උග්ඝහ නිමිත්ත වගේ එක. සීමා සම්බේධ නිමිත්ත අපි මෛත්‍රී භාවනාදී කතා කරා. සීමා සම්බේධ නිමිත්ත කියන එක තමයි අපි කසින භාවනාවේදී උග්ඝහ නිමිත්ත කියලා කිව්වේ. උග්ඝහ නිමිත්ත වගේ එක. අපි මෙතෙන්දී ඒකද කියන්නේ නැහැ උග්ඝහ නිමිත්ත කියලා. ඒකට කියන්නේ සීමා සම්බේධ නිමිත්ත කියලා. සීමා සම්බේධ නිමිත්ත. එතකොට ඒකෙදී මෛත්‍රී භාවනාවේදී සීමා සම්බේධ නිමිත්ත තමයි උග්ඝහ නිමිත්ත වගේ එක. ඒ කියන්නේ මොන භාවනාවද ඒකේ දෙන්නේ? භාවනා කීයද? භාවනා වර්ග 3යි නේ. මට්ටම් 3යි. මොකද? පරිකර්ම, උපචාර, අර්පණ. එතන නිමිත්ත පරිකර්මයේදී පරිකර්ම නිමිත්ත, උපචාර උග්ඝහ නිමිත්ත, උපචාරයේදී උග්ඝහ නිමිත්ත, අර්පණාවේදී ප්‍රතිභාග නිමිත්ත. හරිනේ? හරි නේද ඒක? නෑ පැටලුණා නේ. පැටලුණා පොඩ්ඩක්. පරිකර්ම පොඩ්ඩක් පැටලුණා. භාවනා 3යිනේ. භාවනා 3යි. මොකද්ද? පරිකර්ම උපචාර අර්පණ පරිකර්ම එකේදී පරිකර්ම නිමිත්තනේ මේක භාවනා මේක නිමිත්ත පරිකර්ම උපචාරයේදී උග්ඝහ අර්පණාවේදී ප්‍රතිභාගනේ
පොඩ්ඩක් අපි බලමු මේක පොඩ්ඩක් පැටලෙන ස්වභාවයක් එනවා. පොඩි පැටලීමක් තියෙනවා පේනවා. බලන්න 287 වෙනි පිටුව 287 වෙනි පිටුව භාවනා 3 අපි කියමු 287 වෙනි පිටුව භාවනා 3 පරිකල්පන භාවනාව උපචාර භාවනාව අර්පණා භාවනාව කියා භාවනා 3කි කසිනාදී ආරම්භණයක සිතු පිහිටුවාගෙන එයම නැවත නැවත මෙනෙහි කිරීම වශයෙන් ඇසට පෙනෙන්නාත් මෙන් ඒ අරමුණ සිතට පෙනෙන පරිදි පුරුදු කරන්නා වූ යෝගාවචරයාගේ ඒ භාවනාව පරිකර්ම භාවනා නමි. එතකොට පරිකර්ම භාවනාව කියලා කිව්වේ හිතට පේනව නම් දැන් අපි කසින භාවනාවදී තමයි මේක කරන්නේ. කසින භාවනාවේදී කසින මණ්ඩලය ඉස්සරහා තියාගෙන ඒ කසින මණ්ඩලය දිහා බලාගෙන ඊට පස්සේ S2 පියාගත්තට පස්සේ ඒ කසින මණ්ඩලය පේනව නම් අන්නේ භාවනාව මොකද? ඒක පරිකර්ම භාවනාව. හරි නේද? පරිකර්ම භාවනාව. හරිනේ. ඒක පරිකර්ම භාවනාව. ඊට පස්සේ භාවනාරම්මණය සිතටගෙන කාමච්ඡන්දාදී නීවරණයන් යටපත් කරගත් තැන් පටන් අර්පණා චිත්තයේ ඇතිවීමට ලංවන තුරු පවත්වන භාවනාව උපචාර භාවනාව. ඒතර අර්පණාවට ආවේ නෑ. අරක මේ නීවරණයන් යටපත් කරගන්න කාමච්ඡන්දාදී නීවරණයන් යටපත් කරගත්තෙන් පටන් අර්පණා චිත්තයේ ඇතිවීමට ලංවන තුරු පවත්වන භාවනාව උපචාර භාවනාව. හරිද? එතකොට ඒක උපචාර භාවනාව. මහග්ගත ලෝකෝත්තර භාවයට පැමිණි භාවනාව අර්පණා භාවනා නමි. හරි. ඒ තුන හරි. අරමුණට පිවිසෙන්නා මෙන් පවත්නා බැවින් විතර්කය අර්පණා නම් වේ. එය ප්‍රධාන කොට පවත්නා බැවින් සියලුම මහග්ගත ලෝකෝත්තර ධර්මයන්ට ඒ නම ව්‍යවහාර කරනු ලැබේ. අරමුණට පිවිසෙන්නාත් මෙන් පවත්නා බැවින් විතර්කය අර්පණා නම් වේ. ඒ ප්‍රධාන කොට පවත්නා බැවින් සියලු මහග්ගත ලෝකෝත්තර ධාන ධර්මයන්ට ඒ නම ව්‍යවහාර කරනු ලැබේ. හරි. ඊළඟ නිමිති තුන. පරිකර්ම නිමිත්තේ, උග්ඝහ නිමිත්තේ, ප්‍රතිභාග නිමිත්තේ කියා නිමිති තුනකි. පළමුවෙන්ම භාවනාව පටන්ගෙන පටවි මණ්ඩලාදී නිමිත්ත සිතට ගන්නා වූ යෝගාවචරයාගේ ඒ භාවනා නිමිත්ත පරිකර්ම නිමිත්ත. අර හිතට ගන්න අරමුණ තමයි නිමිත්ත තමයි පරිකර්ම නිමිත්ත. ඇසට පෙනෙන්නාත් මෙන් සිතට පෙනෙන්න පටන් ගන්නා භාවනා නිමිත්ත උග්ඝහ නිමිත්ත. එතකොට ඇහැට පෙනෙන එක තමයි පරිකර්ම නිමිත්ත. ඇහැට පෙනෙන්න වගේ හිතට පේන එක උග්ඝහ නිමිත්ත. ඕන. ඒක උග්ඝහ නිමිත්ත. එතකොට මෙතෙන්ට එන්නේ උග්ඝහ නිමිත්ත. මෙතන තමයි මට පැටළුණා. මෙතන එන්නේ මෙතෙන්ට උග්ඝහ නිමිත්ත එන්නේ. ඒකනේ මම බැලුවේ. උග්ඝහ. මෙතන උග්ඝහ නිමිත්ත. උග්ඝහ නිමිත්ත මෙතන ප්‍රතිභාග. ඒක තමයි. ප්‍රතිභාග මෙතන ධාන. එහෙමයි. එතන පොඩ්ඩක් පැටළුණා. අපිට ගිය පාරත් පොඩ්ඩක් පැටළුණා මම හිතන්නේ ඒක. ඒක හරි නේද දැන්? හරි වටනවා මේ ටික දැනගන්න. ඒක ඇසට පෙනෙන්නාත් මෙන් සිතට පෙනෙන්නට පටන් ගන්නා වූ භාවනා නිමිත්ත උග්ඝහ නිමිත්ත නම් වේ. උග්ඝහ නිමිත්ත සිහි කරමින් ඉන්නා කල්ලි නීවරණයන් වැඩි දුරටත් දුරු වී යෑමෙන් සිත පිරිසිදු වී භාවනා නිමිත්ත සකල දෝෂයන්ගෙන් තොරව ඊතා පිරිසිදු වී සිතට පෙනෙන්නට වන්නේය. ඊතා පිරිසිදු වී ඒ භාවනා නිමිත්ත ප්‍රතිභාව නැත්නම් ප්‍රතිභාග නිමිත්ත. නිමිත්ත නම් මේ උග්ඝහ නිමිත්ත සිහි කරමින් ඉන්නා කල්ලි නීවරණයන් වැඩි දුරටත් දුරු වී යාමෙන් සිත පිරිසිදු වී භාවනා නිමිත්ත සකල දෝෂයන්ගෙන් තොරව ඊතා පිරිසිදු වී සිතට පෙනෙන්නට වන්නේය. ඊතා පිරිසිදු ඒ භාවනා නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත නම් වේ. ඒතර මෙතෙන්ට තමයි ප්‍රතිභාගය එන්නේ. මෙතෙන්දි වෙන්නේ මෙතෙන්ටදී අපි කියන්නේ ධාන කියලා. මෙතෙන්දි තමයි ප්‍රතිභාග නිමිත්ත එන්නේ. උපචාරයේදී ප්‍රතිභාග.
එතකොට මෙතෙන්දි වෙන්නේ මේක සෙලවෙන මේ අපිට දැන් උන හරිකර්ම භාවනාවේදී උග්ඝහන් දැන් පරිකර්ම නිමිත්ත කිව්වේ අර ඇහැට අපි බලනකොට ඇහැට පේනෝනේ කසින මණ්ඩලේ. අන්නේ පේන එකට තමයි පරිකර්ම නිමිත්ත කිව්වේ. කසින මණ්ඩලේ දැන් අපිට පේනවා. කසින මණ්ඩලයේ තියෙන බිම ඒක අපිට ඇහැට පේන එක තියෙනෝනේ. අන්නේ පේන එක තමයි පරිකර්ම නිමිත්ත. හරිද? ඊට පස්සේ ඒක බලාගෙන ඉඳලා ඉවරලා ඊට පස්සේ S2 පියාගෙන දැන් ඔන්න හිතට පේන එක. හිතට පේන එක සෙල වෙනවා හැබැයි ඒක ස්ථිර නැහැ. ඒක තමයි උග්ඝහ නිමිත්ත. හරිද? ඒක එන්නේ පරිකර්ම භාවනාවේදී. උග්ඝහ නිමිත්ත එන්නේ පරිකර්ම භාවනාවේදී. හරිද? ඊට පස්සේ ඒක තවදුරටත් දියුණු වෙලා මේ ඊටා මේ නොසෙල් වෙන මට්ටමේ ඒක ස්ථිර වශයෙන් නොසෙල් වෙන මට්ටමේ ඊටා දීප්තිමත්ව පෙනෙන අවස්ථාවක් වෙනවා. අන්න ඒක තමයි ප්‍රතිභාග නිමිත්ත. ඒක උපචාර භාවනාවේදී එන්නේ. උපචාර භාවනාවේ එන්නේ කොයි වෙලාවේද? නීවරණ යටපත් වෙලා වෙච්ච වෙලාවෙ ඉඳලා අර්පණාව දක්වා ධානය ප්‍රථම ධානය උපදීම දක්වා ධාන සිත උපදීන්න දක්වා ඇතුලේ තියෙන කොටස මොකද්ද? උපචාර භාවනාව. උපචාර භාවනාවේදී තමයි මෙන්න මේ ප්‍රතිභාග නිමිත්ත එන්නේ. ඒක හොඳට ආලෝකමත්ව අර කසින මණ්ඩලයේ නොසෙල්වි පේනවා නිකන් හොඳ ස්ථිර එකක් විදියට පේනවා. අන්න ඒක තමයි ප්‍රතිභාග නිමිත්ත. ඒකෙදි ප්‍රතිභාග නිමිත්ත කිව්වේ අර්පණා ධානය ආවේ නැහැ. ප්‍රථම ධානයට ආවේ නැහැ. හරිද? ඊට පස්සේ එතනින් එහාට ධාන ප්‍රථම ධානය එතනින් එහාට ආවේ. හරිද? මෙතන අර ධානයට එන්න කලින් එන එක ධානය ඊට පස්සේ ධානය එනවා කියන එක තමයි මේ මෙතනින් ප්‍රතිභාග නිමිත්තෙන් අපිට පේන්නේ. හරිද? එතකොට ඔන්න ඒක වැදගත් ඒ ටික. එතකොට අපි නැවතත් යනවා. එතකොට අපි දැන් මෙතන සාකච්ඡා කර හිටියේ බ්‍රහ්ම විහාර. ඒකෙදි අපි කිව්වේ මෛත්‍රී භාවනාවේදී දැන් මෙන්න මෙතන කිව්වේ උග්ඝහ නිමිත්ත වගේ එක තමයි අර දැන් මෙතෙන්දි කියන්නේ S2 පියෙව්වහම අපිට සිතට පේනෝනේ කසින මණ්ඩලය. අන්න ඒ වගේ එක තමයි මෙතෙන්දි අර අපි කිව්වේ අතන මොකද්ද සීමා සම්බේධ නිමිත්ත කියලා කිව්වේ. නේද? ඒකද ප්‍රතිභාග නිමිත්තද? පැටලුණා. ප්‍රතිභාග නිමිත්තට කිව්වේ නේ ප්‍රතිභාග නිමිත්ත වගේ එක. කතා අපි බලමු. ඒක පොත තියෙනවා නම් බලන්න 591 පිටුව ඒ කියන්නේ අපි ධර්මාර්ථ ප්‍රදීපිකා ග්‍රන්ථයේ 591 පිටුවේ පළවෙනි ඡේදය මේ සීමා සම්බේධය හා සමකාලීනව යෝගාවචරයා විසින් නිමිත්තද උපචාරයද ලබන ලද්දේ වේ. මේ භාවනාවේදී කසින කර්මස්ථාන ආදීන් නිමෙන් උග්ඝහ නිමිත්තවත් වැටහෙන්නේ නොවේ. ඒ සීමා සම්බේධයේම නිමිත්ත වැනි හේයින් නිමිත්ත නමි. ඒ සීමා සම්බේධ නිමිත්ත ලද කල්ලි භාවනාව සාතිශය වෙන බැවින් නීවරණය විස්කම්බිත වෙයි. ක්ලේශයෝද සංසිඳන ලද්දාහු වේ. උපචාර සමාධි වශයෙන් සිත සමාහිත වේ. එතකොට උපචාරය තමයි එතෙන්දී ඇවිල්ලා තියෙන්නේ. දැන් උපචාරයේ තියෙන්නේ මොකද්ද? ආන ප්‍රතිභාග. හරි නේද? සාමාන්‍ය ක්‍රමයට මුදිතා වඩනු කැමැතියන් විසින් සත්‍යයන් සුඛිත භාවය කල්පනා කර මේ සත්වයෝ සුවසේ වෙසෙන්නාහ. අනේ හොඳය කියා මුදිතා පැවැත්විය යුතුය. සුඛිතයෙකු වශයෙන් නොසලකිය හැකි සත්වයෙක්ද නැත. බ්‍රහ්ම ලෝකෙහි මහානුභාව සම්පන්න බ්‍රහ්ම රාජයෝ ප්‍රීතියම ආහාරය කොට ඊතා සුවසේ කල්ප දහස් ගණන් ජීවත් වන්නාහ.
චාතුර් මහා රාජිකාදී දිව්‍ය ලෝකයන්හි බොහෝ දෙවිවරු රත්නයන්ගෙන් බබලන පරම සුන්දර විමානයන්හි අප්සරාවන් පිරිවරා ඉන්ද්‍රියන් පිනවමින් සුවසේ වෙසෙන්නාහ. මිනිස් ලොව රජවරු සිටවරු හා සාමාන්‍ය ධනවත්තු හොඳින් කාබී හැඳ පැළඳ ස්වකීය ඥාති මිත්‍රයන් හා ප්‍රීතියෙන් වෙසෙන්නාහ. දුප්පත් ජනයාද කෙසේ හෝ ඔවුන්ට උමනා ආහාර පාන ආදී ලබාගෙන ප්‍රීතිවන්නා. අපායික සත්වයෝද කවදා හෝ ඒ දුකින් මිදී ප්‍රීතිවන්නා. මෙසේ ඒ සත්වයන්ගෙන් සුඛිතත්වය නුවණින් සලකා සියල්ලන් ගැනම මුදිතාව වැඩිය යුතුය. එතකොට ක්‍රමක්‍රමයෙන් අපි මේ ධාන අරමුණ විශාල කරන්න ඕන. හරියට අර කසින මණ්ඩලය ලොකු විශාල කරා වගේ. මේකෙදී අපි පුද්ගලයෙක් ගන්නවා. ඊට පස්සේ අපි මෛත්‍රී භාවනාවදී සාකච්ඡා කරානේ නේද? ඉස්සෙල්ලම මම ගත්තා. ඊට පස්සේ ගරු කටයුතු ප්‍රිය පුද්ගලයා ගත්තා. ඊට පස්සේ මධ්‍යස්ථ පුද්ගලයා ගත්තා. ඊට පස්සේ වෛරී පුද්ගලයා ගත්තා. ඊට පස්සේ වෛරී පුද්ගලයා අපි ගොඩාක් වෛරී පුද්ගලයා කෙරෙහි සමතේ නැත්තම් සමතේ මේ මෛත්‍රිය වඩන විදිය ගොඩාක් ක්‍රම වලින් අපි ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඊට පස්සේ මොකද කරේ? ඊට පස්සේ ඕදිසෝ පරණ අනෝදිසෝ පරණ සහ දිසා පරණ ආකාරයට අපි මේ මහත් කරා. අපි මේ අරමුණ මහත් කරා. අර කසින මණ්ඩලය මහත් කරා වගේ. මතකයිනේ නේද? ඒ විදිහට මේ කරුණා භාවනාවේදී මුදිතා භාවනාවේදී මේ මහත් කරන අරමුණ මහත් කරන ඉස්සෙල්ලා පුද්ගලයෙක් අර ගන්නවා. ඊට පස්සේ මධ්‍යස්ථයෙක් ගන්නවා. ඊට පස්සේ වෛරී පුද්ගලයා ගන්නවා. ඊට පස්සේ පිරිස එන්න ප්‍රමාණය වැඩි කර මහත් කරනවා අරමුණ. විශාල කරනවා. හරිනේ. එතකොට ඒ විදිහට අපි මුදිතා භාවනාව වඩනවා. ඊට පස්සේ උපේක්ෂා භාවනාව. සත්වයන් ගැන පවත්වන මධ්‍යස්ථතාව උපේක්ෂාවය. උපේක්ෂා භාවනාවෙන් ලැබිය හැක්කේ පංචම ධානය පමණකි. අපි ඉගෙන ගත්තා පංචම ධානය විතරයි ගන්න පුළුවන්, උපදව ගන්න පුළුවන්. ධාන හතරෙන් නම් හතරවෙනි ධානය, පස් ආකාරයෙන් නම් පස්වෙනි ධානය, හතර ආකාරයෙන් නම් හතරවෙනි ධානය. උපේක්ෂාව වඩා පංචම ධානය ලැබිය හැක්කේද කලින් අන්භාවනාවකින් ද්විතීය ප්‍රථම අන්භාවනාවකින් ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ ධානයන් ලබා ඇති යෝගාවචරණයට පමණකි. උපේක්ෂා වඩනු කැමැතියන් විසින් ලෝක තත්ත්වය නුවණින් සලකා සත්‍යයන් ගැන මධ්‍යස්ථ විය යුතුය. අපි මතකයි නේද කලින් ඔය කියන මෙත්තා කරුණා මුදිතා කියන කමඨහන් තුනම අපිට වඩන්න පුළුවන් තුන්වෙනි ධානය හෝ හතරවෙනි ධානය දක්වා පමණයි. එතකොට හතරවෙනි ධානය හෝ පස්වෙනි ධානය ලබා ගන්න බෑ. දැන් එහෙම කිව්වහම පැටලෙන්නේ. ඒක තේරුණාද කියපු එක? පැටලුණාද? තුන්වෙනි ධානය මං කිව්වේ මොකද්ද? මං කිව්වේ තුන්වෙනි ධානය හෝ හතරවෙනි ධානය දක්වා විතරයි මෙත්තා කරුණා මුදිතා කියන භාවනාව වඩන්න පුළුවන්. හතරවෙනි හෝ පස්වෙනි ධානයට යන්න බෑ කියලා. දැන් හතර කියුණා නේද දෙකටම? ඒ මොකද ඒ කියන්නේ මේක අපි කලින් කතා කරා. ඒ කියන්නේ අපි දන්නෝනේ අපි සූත්‍රාන්ත්‍ර විදියට ධාන හතරයි කතා කරන්නේ. ධාන හතරයි. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියලා ධානය. අපි අභිධර්ම ක්‍රමයට ධාන පහක් ගැන කතා කරනවා. ධාන පහක් ගැන කතා කරනවා. ඒ කියන්නේ සිත් වශයෙන්. එතෙන්දි කතා කරන්නේ සිත් වශයෙන්. ඒ කියන්නේ මෙතෙන්දි හතර හැදිලා තියෙන්නේ මේකේ ආකාරයෙන් 1 2 3 4 5 කියන ධාන පහකට බෙදිච්ච එක. මෙතෙන්දි මෙන්න මේ 2යි 3යි එකට අරන් 2 කියලා ගන්නවා. හතරවෙනි එක 3 කියලා ගන්නවා. පස්වෙනි එක 4 කියලා ගන්නවා. හරිද? එතකොට මේ හතරේ ආකාරයෙන් ගත්තා සූත්‍රාන්ත්‍ර දේශනා විදියට ධාන හතරක් ගැන තමයි කතා කරන්නේ. හතරේ ආකාරයට කතා කරන්නේ. එතෙන්දී මෙත්තා කරුණා මුදිතා කියන කර්මස්ථාන තුනෙන් සතර බ්‍රහ්ම විහාර වලින් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සතර බ්‍රහ්ම විහාර ඒ හතරෙන් පළවෙනි තුන මෙත්තා කරුණා මුදිතා කියන කර්මස්ථාන තුනෙන් අපිට
යන්න පුළුවන් තුන්වෙනි ධානයට විතරයි හතරේ ආකාරයි. හතරේ ආකාරයෙන් තුන්වෙනි ධානයට විතරයි යන්න පුළුවන්. හතරේ ධානයට යන්න බෑ. පහේ ආකාරය ධානයේ පහේ ආකාරය නැත්නම් අභිධර්ම ආකාරයේදී හතරවෙනි ධානයට යන්න පුළුවන්. 1 2 3 හතරවෙනි ධානයට යන්න පුළුවන්. පස්වෙනි ධානයට යන්න බෑ. ඒ කියන්නේ මේ හතර මේකේ හතර සමානයි මේකේ පහ. හරි නේද? ඒකයි මේ පටලව ගන්න එපා. මේකේ හතර සමානයි මේකේ පහ. මේකේ 3 සමානයි මේකේ 4. මේකේ 2 සමානයි මේකේ 2 3. මේකේ 1 සමානයි මේකේ 1. හරිනේ? එතකොට උපේක්ෂා භාවනාවේදී කෙලින්ම පහ විතරයි උපදවන්න පුළුවන්. පහ විතරයි උපදවන්න පුළුවන්. නැත්නම් මේකේදී නම් 4 විතරයි උපදවන්න පුළුවන්. මේව උපදවන්න බෑ. එතකොට මෙතෙන්ටි කෙලින්ම යන්න බැරි නිසා අපිට වෙනත් භාවනාවක් භාවිතා කරලා මේකෙන් 3ට හෝ මේකෙන් 4ට ගිහිල්ලා තමයි 5ට යන්න වෙන්නේ. එක සැරේටම 5 උපදවන්න බෑ. ඒක තමයි කියන්නේ මේ. උපේක්ෂා වඩනු කැමැතියන් විසින් ලෝක තත්ත්වයේ නුවණින් සලකා සත්‍යයන් ගැන මධ්‍යස්ථ විය යුතුය. ලාභාදී අලාභාදී ලෝක ධර්ම 8 සෑම සත්‍යයන්ටම පැමිණෙන්නේය. ලෝක ස්වභාවය ඒ කියන්නේ මේ අටලොස් දහමනේ මේ කියන්නේ. අෂ්ටලෝක ධර්මය ගැන කියන්නේ මේ ධර්ම 8 සත්‍යයන්ට පැමිණෙන්නේය. ලෝක ස්වභාවය කෙනෙකුගේ කැමැත්තේ හැටියට වෙනස් නොවන්නේය. සෑම දෙනාම ලෝක ධර්මයට යටත් වන්නාහ. ලෝකයා තමාගේ කැමැත්තේ හැටියට පැවැත්වීමට සමතෙක් නැත. මේ සත්වයෝ තම තමන්ගේ කර්මානුරූප සුව දුක් ලබන්නෝය. නොමග යාමෙන් සත්වයෝ දුකට පත්වන්නාහ. සුමග ගමන් කිරීමෙන් සැපතට පත්වන්නාහ. කෙනෙකු විසින් සුවපත් වෙත්වායි පැතීමෙන් ඔහු සුවපත් නොවන්නාහ. දුකින් මිදෙත්වායි පැතීමෙන් දුකින් නොමිදෙන්නා. එබැවින් ලෝක විචාරණය පලක් නැති මහන්සි වීමකි. මෙසේ ලෝක සත්‍යය සලකා මේ සත්‍යය තම තමන්ගේ කර්මය පරිදි සුව දුක් ලබන්නාහි උපේක්ෂා වැඩි යුතුයි. තේරෙනවද ඒක මොකද්ද මේ කියන්නේ කියලා? එතකොට උපේක්ෂාව කියලා කියන්නේ අපි තේරුම් ගන්න ඕන අපි කොච්චර අපි කැමති අනිත් සියලු දෙනාම සුවසේ ඉන්නව නම් කැමතියි. හැබැයි ඒක මේ භාවනාවෙන් අපි ප්‍රාර්ථනාවක් කර පමණින් ඒක ඒ අය සුඛති මුදිත වෙනවද? නැහැ. එහෙම සුඛිත මුදිත වෙන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා මෛත්‍රී භාවනාවේදී ඉගෙන ගත්තා අපි කම්මස්ස කත බව නේද? කර්මය සොකීය කොට ඇති බව. ඒ කියන්නේ මටම වෙන් වූ කර්මයක් තියෙනවා. මට අදාළ. දැන් අපිට තියෙනනේ මගේ ගෙදර නැත්නම් මගේ දේවල් තියෙනනේ නේද? මගේ ඉඩම් කඩම් තියෙනවා. ඒ වගේ ඒව ඇත්තට මගේම සොකීය කොට ඒ තියෙන ඒවා නෙමෙයිනේ. දැන් මගෙන් පස්සේ ඒක තව කෙනෙකුට යනවනේ අපි විකුණුවොත් තවත් කෙනෙකුගේ අයිති වෙනවා නේද? දැන් මේ කියන කර්මය විකුණන්න පුළුවන්ද? නෑ. අපේ යනකොට අපේ දරුවෙකුට අයිති වෙනවද ඒක? නෑ. අන්න ඒක තමයි මේ කර්මය සොකීය කොට ඇති බව කියලා කිව්වේ ඒක. දැන් ඉඩම් කඩම් එහෙම නෑනේ. අපේ ගෙවල් දොරවල් වෙන්න පුළුවන්, ඉඩම් කඩම් වෙන්න පුළුවන්, යාන වාහන වෙන්න පුළුවන්. දැනට අපේ තියෙන්න පුළුවන් අපේ නමට ඔප්පු ඒවා තියෙන්න පුළුවන්. හැබැයි ඒවා අපිට විකුණුවොත් වෙන කෙනෙකුට අයිති වෙනවා. නැත්නම් අපි නැති දවසක අපේ දරුවෙකුට අයිති වෙනවා නේද? ඥාතියෙකුට අයිති වෙන්න පුළුවන්. හැබැයි අපේ මේ කර්මය එහෙම අයිති වෙනවද? අපි නැති උනායි කියලා අපින් වෙන කාටවත් අයිති වෙනවද? නැහැ. අන්න ඒක තමයි කර්මය ස්වකීය කොට ඇති බව කියලා කිව්වේ. එතකොට මෙන්න මේ කර්මය හැම කෙනෙක්ම අපි මෙනෙහි කරන්න ඕන මේ උපේක්ෂා භාවනාවේදී අපි හැම කෙනෙක්ම කර්මය ස්වකීය කොට ඇති අය. ඒක නිසා අපි කාටවත් එහෙම ප්‍රාර්ථනා කිරීම කරා කියලා ඒ අය සුඛිත මුදුද වෙන්නේ නැහැ. මොකද ඒ අයට තියෙනව වෙනම වෙන් වූ කර්මයක්. මට වගේම ඒ අයටත් ඒ අය කර්මය ස්වකීය කොට ඇති අය. ඒක නිසා අපි අපේ සිතේ මධ්‍යස්ථභාවයේ සියලු දෙනාගේ කෙරෙහිම ඇති කර ගන්නවා. අන්න ඒක තමයි උපේක්ෂාව කියලා කියන්නේ. එතකොට ඒක අර අනිත් ධාන වලට වඩා උසස් නේද? මේ මානසික නැත්තම් ඒ අරමුණ කමඨාන අර මෙත්තා මුදිතා උපේක්ඛා කියන අරමුණ මෙත්තා මුදිතා මෙත්තා කරුණා මුදිතා කියන අරමුණු තුනට වඩා
උසස් නේද? ඒක තේරෙනව නේද? ඇයි කියන්නේ අර ලෝක ස්වභාවය දැනෙන ස්වභාවය ඒ තුල ගැබ් වෙලා තියෙනවනේ. ඇයි කර්මය සොකීය කොට ඇති බව අර මධ්‍යස්ථ බව උපේක්ෂාව පැවැත්වීම අර ඒ අවබෝධය අර කර්මස්ථාන තුන නෑ නේද? අර කියන මෛත්‍රිය කරුණාව මුදිතාව කියන කර්මස්ථාන තුන තුල අර කර්මය සොකීය කොට ඇති බව කියන කාරණය ගැබ් වෙලා නෑ නේද? ඒක ගැබ් වෙලා නෑ ඒකේ. එහෙම ඒක තේරෙනව නේද? එතකොට ඒ තුනයි මේකයි අතරේ වෙනසක් තියෙනවා. වෙනසක් තියෙනවා. අර සියුම් කාරණාව අපිට තේරෙන්නේ නැද්ද මේක ධර්මයේ අවබෝධයත් එක්ක තමයි මේවා තේරෙන්නේ. මේ තියෙන වෙනස්කම් තේරෙන්නේ. එතකොට අන්න ඒක තව උසස් මට්ටමක් උපේක්ෂා භාවනාව කියලා කිව්වේ උසස් මට්ටමක්. එතකොට ලෝක ස්වභාවය තවදුරටත් අපිට මෙනෙහි වෙනවා. සියලු දෙනාම කෙරෙහි උපේක්ෂාව මධ්‍යස්ථ භාවයෙන් සියලු දෙනාම අපි දකින එක තමයි උපේක්ෂා කියලා කිව්වේ. උපේක්ෂා භාවනාව විදි කරන්නේ ඒක. අන්න එහෙම උපේක්ෂා වැඩි යුතුයි. මේක දීර්ඝ වශයෙන් තියෙනවා අභිධර්මාර්ථ ප්‍රදීපිකා වශයෙන් දීර්ඝ වශයෙන් අපි අවස්ථානුකූල අවශ්‍යතාවයේ පරිදි අපි තවදුරටත් ගැඹුරට සාකච්ඡා කරමු. හරි අපි හිමුත් එතකොට අපේ කර්මස්ථාන ඒ ටික ඉවරයි. කමත කර්මස්ථාන ඉවරයි. අපි දැන් විදර්ශනා කර්මස්ථානයට යනවා. හරි. විදර්ශනා කර්මස්ථානය සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් යන සතර මාර්ග සතර ඵලයන් ලබා දී සසර දුකින් මුදවා සත්වයා නිවනට පමුණුවන භාවනාව විදර්ශනා භාවනාවය. අපි දන්නවා මේ දැන් අපි සමත භාවනාවෙන් අපි මෙච්චර දවසක් කතා කරපු සමත භාවනාවෙන් ඉන්නේ අපිට ධානයනේ. ධාන එනවා අභිඥා එනවා. ඔය දෙකනේ ඉන්නේ අපිට. ධානයේ තව දුරටත් ධාන වැඩුවාම අභිඥා එනවා. එතකොට දැන් විදර්ශනා භාවනාවේදී අපිට ලැබෙන්නේ මාර්ගඵල මාර්ග සහ ඵල. නැත්නම් මාර්ගසිත සහ ඵල. අරකෙදි ධාන සහ අභිඥා. මේකෙදි මාර්ගඵල. සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් යන සතර මාර්ග සතර ඵලයන් සතර මාර්ග සහ සතර ඵලයන් ලබා දී සසර දුකින් මුදවා සත්‍යා නිවනට පමුණුවන භාවනාව විදර්ශනා භාවනාවය. විසුද්ධි සතය ලක්ෂණ තුනය අනුපස්සනා තුනය විදර්ශනා දශය විමෝක්ෂ තුනය විමෝක්ෂ මුඛ තුනය යන මේවා විදර්ශනා භාවනාව සම්බන්ධයෙන් දත යුතු ප්‍රධාන කරුණු. එතකොට එතන අපිට ඉගෙන ගන්න ටිකක් තියෙනවා. මොනවද? විසුද්ධි 7ක් තියෙනවා. ලක්ෂණ 3ක් තියෙනවා. අනුපස්සනා 3ක් තියෙනවා. විදර්ශනා ඥාන 10ක් තියෙනවා. විමෝක්ෂ 3ක් තියෙනවා. විමෝක්ෂි මුඛ 3ක් තියෙනවා. යන මේවා විදර්ශනා. එතකොට මේ කාරණා ටික අපි ඉගෙන ගන්න ඕනේ විදර්ශනා කර්මස්ථානයේදී. විසුද්ධි සත
ශීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දෘෂ්ටි විසුද්ධිය, කාංක්ෂා විතරණ විසුද්ධිය, මාර්ග ඥාන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියා විසුද්ධි 7කි. ඒතර අපි විසුද්ධි කියලා කිව්වේ මොකද්ද? සුද්ධ වෙනවා, විසුද්ධි වෙනවා. වඩා සුද්ධ වෙනවා කියන එක තමයි විසුද්ධි කියලා කිව්වේ නේ. සුද්ධ සහ සුද්ධ කියලා කිව්වේ පිරිසිදු වෙනවා කියන එක නේ. සුද්ධ කිව්වේ පිරිසිදු වෙනවා කියන එක, වඩා පිරිසිදු වෙනවා කියන එක තමයි විසුද්ධි කියලා කිව්වේ. එතකොට විසුද්ධි 7. එතකොට මේ සුද්ධ වීම 7ක්, වඩා සුද්ධ වීම 7ක් තියෙනවා. වඩා සුද්ධ වීම 7ක් තියෙනවා. අන්න ඒ 7. එතකොට ඒ 7 තමයි මේ තියෙන්නේ. මොනවද බලමු? ශීල විසුද්ධිය. එතකොට ශීලයෙන් අපි විසුද්ධ වෙනවා. ශීලයෙන් විසුද්ධ වෙනවා කියන්නේ ශීලය වැඩි වෙනවා කියන එක නේද? තියෙන අපි දැන් යම් හැම කෙනාටම යම් මට්ටමක ශීලයක් තියෙනනේ නේ. හැම මට්ටමක ශීලයක් තියෙනවා. ඒ ශීලය ඊතා සුද්ධ කරලා මේ තවදුරටත් සුද්ධ කරලා ශීලයේ තියෙන මට්ටම වැඩි ඉහළ මට්ටම නැති කර මේ වැඩි කර ගන්නවා. ඊළඟට චිත්ත විසුද්ධිය. සිත දුරට තවදුරටත් විසුද්ධ කර ගන්න, සුද්ධ කර ගන්නවා ඉහළ මට්ටමකට. ඊළඟට දෘෂ්ටිය තවත් දියුණු කර ගන්නවා සම්‍යක් දෘෂ්ටිය දක්වා. ඊළඟට කාංක්ෂා විතරණ කිව්වේ මොකද? කාංක්ෂා විතරණ කිව්වේ සැකය. කාංක්ෂා විතරණ කිව්වේ සැකය නැති කර ගැනීම කියන එක තමයි මෙතන කාංක්ෂා විතරණ විසුද්ධිය කියලා කිව්වේ. කුමක් කරබය සැකයද? අපේ දහම කෙරෙහි සැකය නැත්නම් විද්‍යාව කෙරෙහි සැකය නැත්නම් විද්‍යාව කෙරෙහි සැකයනේ එතන අවිද්‍යාව කිව්වේ. විද්‍යාව කෙරෙහි සැකය නැත්නම් සත්‍ය. අපි සරල වචනකින් කිව්වහම සත්‍ය කෙරෙහි සැකය. ඊළඟ මාර්ග අමාර්ග. ඒ කියන්නේ මාර්ග කියලා කිව්වේ මෙතන වචන කැඩුවාම විසන්ධි කරාම මාර්ග අමාර්ග. මාර්ග කිව්වේ මාර්ග අමාර්ග. ඒ කියන්නේ මාර්ගය සහ අමාර්ගය කිව්වේ මාර්ගය නොවන විදි. දැන් අපිට තියෙන එක මේ මාර්ගවල අපි යනව නේද? දැන් විවිධ මාර්ගවල අපි යනවා. එතකොට සමහර මාර්ග නිවැරදි නැහැ. මාර්ග ගොඩක් තියෙනවා. නිවැරදි මාර්ගය හොයා ගන්න ඕන. ඒතර අන්නේ නිවැරදි මාර්ගය හොයා ගැනීමේ සුද්ධ වීම හරියට කියන්නේ නිවැරදි මාර්ගය සොයා ගැනීම. මාර්ග අමාර්ග විසුද්ධිය කියලා කිව්වේ ඒක. නිවැරදි මාර්ගය සොයා ගැනීම. ඒක තමයි මාර්ග අමාර්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කිව්වේ. මාර්ග අමාර්ග සොයා ගැනීමේ මාර්ගය මොකද්ද? අමාර්ගය මොකද්ද? ඒතකොට අපි දැනගන්න නේද අපි මේ පාරෙන් ගියොත් යන්න බෑ. අපේ ගමනාන්තයට මේ පාරෙන් යන්න බෑ. මේ පාරෙන් තමයි යන්න පුළුවන්. එතකොට යන්න බැරි පාරවල් දැනගන්නත් ඕන. යන්න පුළුවන් පාර දැනගන්නත් ඕන. නේද? මේකෙන් යන්න බෑ. මේකෙන් තමයි යන්න පුළුවන් කියලා දැනගන්න ඕන. එතන මේකෙන් විතරක් දැනගත්තාම මේක වැරදි අනිත් එක වැරදි කියන එකක් දැනගන්න එක වැදගත් නේද? දැන් මේකෙන් යන්න පුළුවන් බව අපි දන්නවා. අපේ ගමනට මේ අපේ ගමනාන්තයට මේකෙන් යන්න. හැබැයි මේකෙන් යන්න බැරි බවක් දැනගන්න ඕනේ. නේද? තව මාර්ගයක් තියෙන ඒකෙන් යන්න බැරි බවක් දැනගන්න ඕන. ඒකත් වැදගත්. මේකෙන් ගිහිල්ලා යන්න බෑ. මේකෙන් තමයි යන්න පුළුවන් කියලා දැනගැනීමේ දර්ශනය නැත්නම් ඒක ඒ දැනුවත් වීමේ ඥානය තියෙන විසුද්ධිය තමයි මාර්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ. ඊළඟට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. දැන් එතකොට මාර්ගය තිබුණට වැඩක් නැහැ නේ. දැන් අපිට ගමන යන්න වාහනයක් තියෙන්න ඕනේ. මේකෙදි මොකද්ද? ප්‍රතිපදාව. අර වාහනේ වගේ එක තමයි ප්‍රතිපදාව. එතකොට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. අන්න ප්‍රතිපදාව හරියට තේරුම් ගැනීමේ නැත්නම් ඒවා දැන් මෙහෙමයි දැන් අපිට අපි ගමනක් යනකොට අපිට ඒ ගමනේ යන ගමන අනුව නිවැරදි වාහනයක් හොයාගන්න වෙනව නේද? අපි තුමු අපි යනවා යාල වගේ මේ වනයකට යනවා. එතකොට ඒවට යනවා නම් අපිට ওই සාමාන්‍ය වාහනය කියන්න බෑනේ නේද? එතකොට අපිට ඒට අදාළ වාහනයක් තෝරන්න වෙනවා. අන්න ඒ වගේ මෙතන මේ ප්‍රතිපදාව තෝරන්න වෙනවා. දැන් අපිට හරි නිවැරදි ප්‍රතිපදාව මොකද්ද?
යන වාහනේ වගේ නිවැරදි ප්‍රතිපදාව මොකක්ද කියලා තෝරගන්න. අන්න ඒක තේරුම් ගැනීමේ අන්න ඒක ලබා ගැනීමේ ඥාණය. ඒක දැන ගැනීමේ ඥාණය තමයි මෙන්න මේ කියන ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. මේ ප්‍රතිපදාව දර්ශනය වෙන ඥාණය ලබා ගැනීමේ නමල ලබා ගැනීමේදී පිළිපත් මේ කියන්නේ විසුද්ධ වෙනවා. අන්න ඒක තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. එතකොට මාර්ගය දැනගත්තට නෑ ප්‍රතිපදාව දැනගන්න ඕන දැන්. මේක නේද? ප්‍රතිපදාව දැනගන්නත් ඕන. ඒක තමයි ඊළඟට ඥාන දර්ශන විසුද්ධිය. එතකොට අන්න ඥානය ඊට පස්සේ හරියට මේ ප්‍රතිපදාවත් මදි හරියටම මෙන්න මේ ඥානය කියලා මේ ලබා ගන්න ඕන ඥාන ටික ඒපාර දැනගන්න ඕන. ඒක තමයි ඥාන දර්ශන විසුද්ධිය කියලා කිව්වේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ විසුද්ධි 7 අපි දිනු කරගන්න පුළුවන්. මේක අනුපිළිවෙලකින් තියෙන්නේ. එතකොට ඉස්සෙල්ලම එනවා ශීල විසුද්ධිය. පිරිසිදු ශීලය ශීල විසුද්ධිය. දුස්සීලව ඉන්නා කෙනෙකු විසින් ධාන හෝ ලෝකෝත්තර මාර්ගඵල හෝ නොලැබිය හැකිය. දුස්සීල භාවය ධානාදියට ආවරණයකි. දුස්සීලව නම් ඒ ධාන වලට එන්න හැකියාව නැහැ. එතකොට දුස්සීල භාව නැති කර ගැනීමට අවශ්‍ය වෙනවා. එබැවින් යම් කිසි උසස් තත්වයකට පැමිණීමේ බලාපොරොත්තුවෙන් භාවනාවට බසින තැනැත්තා විසින් සිල් පිරිසුදු කරගෙන පිරිසිදු ශීලයේ පිහිටාම භාවනාව පටන් ගත යුතුය. එතකොට පිරිසිදු ශීලයේ පවත්වා ගැනීම ඉතාම වැදගත්. ශීල විසුද්ධිය ගිහි පැවිදි දෙපක්ෂයේමතම වෙන වෙනම කිය යුතුය. ගිහියන්ට අයත් පංච ශීලාදී ශීලයෙන් අතුරෙන් යම් කිසි ශීලයක පිහිටීම ගිහියාගේ ශීල විසුද්ධිය. එතකොට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිෂ්ඨ සීලය යන චතුපාරිශුද්ධ සීලය පැවිද්දන්ගේ ශීල විසුද්ධිය. එතකොට පැවිද්දන් කියලා කිව්වහම දැන් උන්වහන්සේලා මේ නිවන් මඟටම බැසගත් අයනේ. එතකොට උන්වහන්සේගේ ශීලය ගිහියන්ට වඩා උසස්. ඇත්තට එතෙන්දී දැන් ඔය ගිහියන් සහ පැවිද්දන් අතර තියෙන වෙනස මොකද්ද? මොකද්ද වෙනස? දැන් අපි නිකක් මනුමක් ගත්තොත් මනුමක් සීලේ තමයි වෙනස තියෙන්නේ. සීලේ අපි එතන බලන්නේ මෙහෙමයි. අදිචිත්ත අදිශීල අදිචිත්ත අදි ප්‍රඥා. ඔන්න ඔය තුනනේ බලන්නේ. එතකොට ගිහියෙකුට අදි ප්‍රඥා තියෙන්න පුළුවන්. ගිහියෙකුට අදි චිත්ත තියෙන්න පුළුවන්. අදි චිත්ත අදි ප්‍රඥා ගිහියෙකුට තියෙන්න පුළුවන්. හැබැයි අදි ශීල නැහැ. එතන මේ පැවිද්දෙකුට තමයි තුනම තියෙනවා. අදි ශීල තියෙනවා, අදි චිත්ත තියෙනවා, අදි ප්‍රඥා තියෙනවා. ඔය තුනම තියෙනවා ගිහියෙකුට. එතකොට ගිහියන් සහ පැවිද්දන් අතර තියෙන වෙනස තමයි පැවිද්දන්ට අදි ශීල තියෙනවා. දැන් උන්වහන්සේලා ඇඳුමෙන් ඉඳලම ගත්තාම උන්වහන්සේ ඒ වෙනුවෙන්ම කැප වෙලා තියෙනවා. එතකොට ඒකේ සීලය ඒ වෙනුවෙන්ම සිවුර ඇඳ ගත්ත ගමන් ලොකු ආවරණයක් එනෝනේ ඒකෙන් නේද? යම් බොහෝ දේවල් කිරීම නොහැකියාවක් එනවා. ගිහියන්ට වගේ නෙමෙයි. ඒක ලොකු වැටක් වෙනවා වුණලට. ඒකම ඇති. ඒකම දැන් හැම බෑනේ දැන් උන්වහන්සේලාට සිවුර ඇඳගත්ත ගමන් ලොකු ඒ ඇඳීමෙන්ම බොහෝ දේවල් කරන්න මේ නොහැකියාවක් එනෝනේ. වැටක් බැදෙනවා. නේද? ඒ ලොකු ආරක්ෂක වැටක්. උන්වහන්සේලාට ඒකෙන් ලොකු ආරක්ෂක වැටක් බැදෙනවා ඒකේ. සිවුරේ. සිවුර ඇඳගත්ත ගමන් සිවුර පෙරෙව්ව ගමන්ම ලොකු දෙයකින් කට ආරක්ෂක වැටක් බැඳෙනවා. ඒක සිවුරෙන් එන එකක්. එහෙම නේද? උන්වහන්සේලාට දැන් සාමාන්‍යයෙන් සිවුර ඇඳගත්ත ගමන් සාමාන්‍ය කෙනෙක් විදිහට හැසිරෙන්න බෑනේ. නේද? චිත්තය කොහොම වුණත් ප්‍රඥාව කෙසේ වුණත්
සිවුරෙන් ගෙන ආරක්ෂක වැට හරි ප්‍රබලයි. හිතලා බලන්නකෝ. එහෙම හැසිරෙන්න බෑ දැන් ස්වාමින් වහන්සේ කෙනෙකුට සාමාන්‍ය ගිහියෙකුට වගේ හැසිරෙන්න බෑ. නේද? ලොකු වැටක් ඒක. ඒක තමයි වෙනස තියෙන්නේ. එතකොට අදිශීල කියන එක තමයි ගිහියන්ගේ පැවිද්දන්ගේ අතර වෙනස තියෙන්නේ. අදිචිත්ත කියන එක. අදිශීල කියන එක. එතකොට අදිචිත්ත සහ අදි ප්‍රඥා කියන එක ගිහියෙකුටත් තියෙන්න පුළුවන්. හැබැයි අදිශීල නැහැ. ඒක වටිනු දැනගන්න. එතකොට ඒක නිසා තමයි අතන තියෙන අදි ශීල කියන නිසා තමයි මෙතෙන්දි මේ ශීලය වෙනස් වෙන්නේ. උන්වහන්සේලාට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය. කියන්නේ චතු පාරිශුද්ධ සීලය. කියන හතර වැටෙන්නේ යන්නේ ඒකට. එතකොට අපිට තේරෙනවා මෙතන ශීලයේදී ගිහියාගේ ශීලය පංච සීලය, පැවිද්දාගේ සීලය, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සංරස්සිත සීලය, සම්නිස්ෘත සීලය. ඒ කියන්නේ ඒ හතරට තමයි අපි චතු පාරිශුද්ධ සීලය කියන්නේ. අපි ඒ කියන්නේ විස්තර ඉදිරියට කතා කරමු. දැන් මේ වෙලාවේ අපි කතා කරන්න යන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ විසින් පැවිද්දන් සඳහා පනවා ඇති සිකපද සමූහය ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. මේක මේ පැහැදිලි කරලා තියෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ විසින් පැවිද්දන් සඳහා පනවා ඇති සිකපද සමූහය. එය ලෞකික සීලයන් අතුරෙන් ප්‍රධාන සීලය. චක්ෂුරාදී ద్వාරයන්ට හමුවන රූපාදී ආරම්මණයන්ගේ නිමිති ගන්නා වූ තැනැත්තන්ට ඒවා හොඳය කියාද ලබා ගන්නට ඕනෑය කියාද නරකය කියාද ලෝභ ද්වේෂාදී බොහෝ ක්ලේශයෝ උපදිති. රූපාදිය නිසා කෙලෙස් ඇති නොවීමට නම් නිතර සිහියෙන් යුක්තව විසිය යුතුය. කෙලෙස් ඇතිවීම වළක්වන ඒ සිහිය ඉන්ද්‍රිය සංවර සීලය. එතකොට අපිට නිරන්තරයෙන් ඇසට කනට එතකොට ඒ ඉන්ද්‍රියන්ගෙන් අපිට එන මේ රූපාදී අරමුණු නිසා අප තුල ලෝභ දෝෂ මෝහ ඇති වෙනවා. මෙන්න මේ ඉන්ද්‍රියන් ගේ ඇති වෙන ඒවා එහෙම ඇති වෙන එක වැරදි කියලා වැටහිලා එහෙම ඉන්ද්‍රිය සංවරව පවත්වා ගැනීම තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ. දිවි රැකීම සඳහා කරන නොමනා ක්‍රියාවන් වැළැක්වීම ආජීව පාරිශුද්ධ සීලය. අපි දන්නවා ආජීව පාරිශුද්ධිය කියලා කියන්නේ දිවි පැවැත්ම සඳහා සමහර වෙලාවට කෙනෙක් ශීලය නැති කරගන්න පුළුවන්. දිවි පැවැත්ම නිසා. දැන් සමහර කෙනෙක් ඉන්න පුළුවන් ඒ පුද්ගලයා ඔය කියන පංචශීලයෙන් මේ රකින්නවා. හැබැයි ඔහු රැකියාවට ගිහිල්ලා රැකියාවේදී දිවි පැවැත්ම සඳහා සමහරලාට ඒ අවශ්‍යතාවයේදී අර පන්සිල් කැඩෙන්න පුළුවන් කෙනෙක්ගේ. අන්න ඒක අනිත් වෙලාවට රැකලා දිවි පැවැත්මේදී රැකියාව කිරීමේදී කැඩීම අන්න එක තමයි ආජීව එතකොට ආජීවය නැත්නම් ඒකට කිව්වේ මොකද්ද? ජීවත් වීම සඳහා ඒකට අපි කියන්නේ ජීවත් වීමේදී සීලය බිඳෙනවා නේද? වචනේ මතක් වෙන්නේ නැහැ. එතකොට ඒක තමයි ආජීව පාරිශුද්ධ සීලය. කියන්නේ එහෙමවත් මේ ජීවි පැවැත්වීම සඳහා කරන රැකියාවලදීවත් සිල් බිඳෙන්නේ නැති බව තමයි ආජීව පාරිශුද්ධ සීලය කියලා කිව්වේ. හරිද? ඒක ස්වාමින් වහන්සේලාට පැවිද්දන්ට
තියෙනවා. මොකද උන්වහන්සේලා නිවන අරමුණු කරගෙනමයි පැවිදි වුණේ. එතකොට උන්වහන්සේලා ඒක පිළිපදින්න ඕන. පිළිපැදීම. නමුත් දැන් පංචශීලයට අතුල් කරලා නෑ නේකනේ. පංචශීලයට අයිති වෙන්නේ නෑ. ඔව් ආජීව අෂ්ටමක සීලයට එනවා. ආජීව අෂ්ටමක සීලයට එනවා. පංචශීලයට වැටිලා නෑ ඒක. ඒතකොට ඒකෙදි ඒ කියන්නේ මොකද්ද? ගිහියෙකුට පංචශීලය රැක්කට සමහරලාට ඔහු අතින් මේ ආජීව අෂ්ටමක ආදීව මේ පාරිශුද්ධ සීලය කියන එක බිඳෙනවා. බිඳෙන්න පුළුවන්. ඒක තමයි එහෙම දාලා තියෙන්නේ. ගීයාගේ ආරිශුද්ධ ආජීව පාරිශුද්ධිය පංචශීලාදියටම ඇතුළත්ය. කුහක කමින් හා යම් දේ දීමාදීන් ගීයන් සතුටු කොට ප්‍රත්‍ය ලබා ගැනීමෙන් වැළකී පිඬු සිඟීම් ආදීන් දැහැමින් සිව්පසේ ලබාගෙන ජීවත් වීම පැවිද්දාගේ ආජීව පාරිශුද්ධ ශීලය. එතකොට එතනදී කියන්නේ දැන් පංචශීලය. දැන් පංචශීලයේ ඉතින් දැන් එතෙන්දී පංචශීලයේ තුල තියෙනවා සතුන් මරන්න එපා, සොරකම් කරන්න එපා, කාමයේ වද ඇසිරෙන්න එපා, බොරු කියන්න එපා, සුරාපානය කරන්න එපා කියලා. එතකොට ඒ කාරණා තුල එතකොට ඒ ටික කොහොමත් කරන්න එපා කියලා තියෙනවා. ඊට වඩා සියුම් මට්ටමින් මේක ආජීව අෂ්ටමක ශීලයේදී තව ඒ ටිකම බෙදලා නේ කියලා තියෙන්නේ නේ. බෙදලා තවදුරටත් වෙන් කළා කියලා තියෙනවා. එතකොට ඒකට මේකටම අයිති වෙනවා කියන එක හරිනේ. ඒක මේකටම දැන් මේක කියන්නේ ආජීව පාරිශුද්ධ ශීලය කියන එක පංචශීලයටම ඇතුළත් කොට තියෙන්නේ කියලා කියන එක හරි. නේද? ඒක හරි. ඊට මෙහාදී ඒක කඩලා වෙන් කළම පෙන්ලා තියෙනවා. ඒක එතකොට නීතිය පොඩ්ඩක් නීතියේ ස්වභාවය පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා. විස්තරාත්මකව කියලා තියෙනවා මේක කරන්න එපා කියලා. අරක පොදුවේ කියලා තියෙනවා. මේක ඒක වෙනවම අරගෙන කියලා තියෙනවා. එතකොට ඒක නීතියේ දැඩි ස්වභාවය වැඩි නේ. එතන. එහෙම නේද? හරි නේද? මේ මෙතන කියවන්නේ මේ ආජීව පාරිශුද්ධ සීලය කියන එක ගිහියන්ටත් තියෙනවා. ඒක හැබැයි අර පංචශීලයේ ඇතුළේම තියෙනවා කියලා කියන්නේ. හරිනේ ඒක තියෙනෝනේ. හැබැයි මේ පැවිද්දන්ට මේක එළියට අරගෙන වෙනවම ඒකම කියලා තියෙනවා. ඒතකොට නීතියේ අරකට වඩා ඒක වැඩි නේද? නීතිය වැඩි. ශික්ෂාපදයක් විදිහට දාලා තියෙනවා. ඉතින් ඒක තවදුරටත් මේක වැඩිපුර ඒ සීලේ පිහිටවන්න තමයි. ඒක තමයි අතන කිව්වේ මේ අදිශීල කියලා කිව්වේ ඒක. ඒක න්යායය එතන. දැන් අර ගිහියට තියෙන එක තව විශේෂ කරලා තියෙනවා පැවිද්දන්ට. ඒතර අන්න එතන තමයි අදිශීලය. එතනත් අදිශීලයේ පෙන්නන තැන. ඊට පස්සේ දැහැමින් ලැබෙන ප්‍රත්‍ය වූද පිළිගන්නා වූද පරිභෝග කරන්නා වූද අවස්ථාවන්හි ඇතිවිය හැකි සම්මෝහයන් තණ්හාවත් මදයත් ඇතිවීම වළක්වන ප්‍රත්‍යවේක්ෂා ඥානයේ ප්‍රතිසන්විසිත සීලය. දැහැමින් ලැබෙන ප්‍රත්‍ය වූද පිළිගන්නා වූද පරිභෝග කරන්නා වූද අවස්ථාවන්හි ඇතිවිය හැකි සම්මෝහයන් තණ්හාවත් මදයත් ඇතිවීම වළක්වන ප්‍රත්‍යවේක්ෂා ඥානයේ ප්‍රතිසන්විසිත සීලය. ඒ කියන්නේ දැන් අපිටම පැවිද්දෙකුට දානයක් පිළිගන්නකොට හැම සමහරලාට ඇති වෙන්න පුළුවන් තෘෂ්ණාවක් වගේ දෙයක් ඇති වෙන්න පුළුවන් නේ. අන්න ඒක අන්නේ අවස්ථාවේදී ඒක ඇතිවීමත් වළක්වන්න ඇති කරපු තවදුරටත් වෙනවම අරගෙන පෙන්නන එක මෙපෙන්නපු දාපු සීලයක් තමයි මෙතන මේ ප්‍රත්‍ය සම්නිශ්චිත සීලය. ප්‍රත්‍ය අරමුණු කරගෙන ඇති වෙන මේ අකුසල් නේද? අකුසල් ඇති නොවීම සඳහා දාපු පිළිවෙත් තමයි මෙතන මේ ප්‍රත්‍ය සංනිශ්චිත සීලය කියලා කියන්නේ. ඒ සීලයේ රැකිනු සඳහා ආහාර පාන ආදියෙන් වන ප්‍රයෝජන හෝ මෙනෙහි කළ යුතුය.
ඒ කියන්නේ අපි ප්‍රත්‍යවේක්ෂා කරනෝනේ. මේ මොකටද මේක ගන්නෙ කියලා ප්‍රත්‍යවේක්ෂා කරනවා. ප්‍රත්‍යවේක්ෂා කරලා තමයි ගන්න. එතකොට අන්න ඒ කෙරෙහි ඇතිවන අර සම්මෝහයන් දුරු වෙනවා. ඇතිවීම වලක් වෙනවා. අන්න ඒක තමයි ප්‍රත්‍යසන්නිසිත සීලය කියලා කිව්වේ. ආහාර පාන ආදී ප්‍රතිකූල වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ මෙනෙහි කළ යුතුය. එසේ නොකිරීම ගිහිනට මගඵල ලැබීමට බාධාවක් නොවේ. එහෙම නොකරයි කියලා ගිහියන්ට අපි සාමාන්‍යයෙන් ගිහියෝ එහෙම ගන්නෙ නෑනේ නේ. එහෙම ගත්තා කියලා වැරද්දක් තියනවද? වැරදිද? නෑ වැරදි නෑ. එහෙම ගත්තා කියලා වැරදි නෑ. ගන්න පුළුවන්. හැබැයි නොගත්ත කියලා මාර්ගඵල ගිහියන්ට මාර්ගඵල ලබන්න බාධාවක් නෑ කියන එක තමයි කියන්නේ. එතකොට එතනත් පේනවා ගිහියන් සහ පැවිද්දන් අතර තියෙන මේ අදි ශීල ස්වභාවය නේ. ඒක පේනවා මෙතන. ඊළඟ චිත්ත විසුද්ධිය. ශීල විසුද්ධිය අපි අවසන්. එතකොට අපි ශීල විසුද්ධියේදී අපි සාකච්ඡා කරේ මේ මාර්ගඵල ලැබීම සඳහා අපිට ශීලය මේ අනිවාර්ය ශීලය ලබා ගැනීම අනිවාර්යයි. එතකොට ඒකට අපි කියනවා ශීල විසුද්ධිය කියලා. ඒකෙදි ගිහියන්ට සහ පැවිද්දන්ට ආකාර දෙකකින් තියෙනවා. එතකොට ගිහියන්ට තියෙන්නේ පංචශීලය, පැවිද්දන්ට චතුපාරිශුද්ධ ශීලය. ඊළඟට අපි යනවා චිත්ත විසුද්ධිය. සිත කිලිටි කරන කාමච්ඡන්දාදී නීවරයන්ට සිතට ඇතුළු වන්නට නොදී එය භාවනාරම්මණයෙහිම පවත්වන බලවත් සමාධිය චිත්ත විසුද්ධිය. සිත කිලිටි කරන කාමච්ඡන්දාදී නීවරයන්ට සිතට ඇතුළු වන්නට නොදී එය භාවනාරම්මණයෙහිම පවත්වන බලවත් සමාධිය චිත්ත විසුද්ධිය. සමත යානිකයෝය විදර්ශනා යානිකයෝය කියා යෝගාවචරයෝ දෙකොටසක් වෙති. පළමුවෙන් යම්කිසි සමත භාවනාවක් කොට එයින් ලැබෙන සමාධිය පිහිට කොට විදසුන් වඩා මගඵල ලබන යෝගාවචරයෝ සමත යානිකයෝය. සමත භාවනාවේ නොයේදී විදර්ශනාවම වඩන යෝගාවචරයෝ විදර්ශනා යානිකයෝය. එතකොට මෙතන දැන් අපිට මේක භාවනා ක්‍රම දෙකෙන්ම යන්න පුළුවන්. එතකොට සමත යානිකයෝ සහ විදර්ශනා ඥානිකයෝ. එතකොට මෙතන චිත්තයනේ චිත්ත විසුද්ධිය. එතකොට දැන් ඔන්න චිත්ත විසුද්ධියේදී මුලදිම කරන්නේ මොකද්ද? නීවරණ යටපත් කිරීම, ඉවත් කිරීම. එතකොට නීවරණ කියලා කිව්වේ කෙලෙස්නේ නේද? කෙලෙස්. එතකොට ඒ ටික ඉවත් කිරීමනේ. එතකොට ඒක ඉවත් කරන එක වෙන්න පුළුවන් ක්‍රම දෙකකට මුලදී. මොකද්ද? සමත භාවනාවෙනුත් අපිට පුළුවන් විදර්ශනා යටපත් කරන්න. මේ සමත භාවනුත් පුළුවන් අපිට මේ නීවරණ යටපත් කරන්න. විදර්ශනා භාවනුත් පුළුවන් නිවුණු ඉවත් කරන්න, යටපත් කරන්න. එතකොට සමහර කෙනෙක් සමත භාවනාවෙන් පටන් අරගෙන නීවරණ යටපත් කරලා විදර්ශනාවට හැරෙනවා. සමහර කෙනෙක් විදර්ශනාවෙන්ම පටන් අරගෙන විදර්ශනාවෙන්ම නීවරණත් යටපත් කරලා දිගට විදර්ශනාව පවත්වාගෙන යනවා. ඒ දෙවිදිහටම කරන්න පුළුවන්. එතකොට සමත භාවනාවෙන් පටන්ගෙන මුලදී මේ නීවරණ යටපත් කරලා ඊට පස්සේ විදර්ශනාවට හැරෙන අයට අපි කියනවා සමත යානිකයෝ කියලා. විදර්ශනා භාවනාවෙන් කෙලින්ම පටන් අරන් මුලදී නීවරණ යටපත් කරලා ඊට පස්සේ කෙලින්ම විදර්ශනාව කරගෙන යන අයට අපි කියනවා විදර්ශනා ඥානිකයෝ කියලා. සමත භාවනාවෙන් ලබන උපචාර සමාධිය හා අර්පණා සමාධිය සමත යානිකයන්ගේ චිත්ත විසුද්ධිය. ඒතකොට සමත භාවනාව කරන අයගෙන සමත භාවනාවෙන් ලැබෙන උපචාරය සහ අර්පණා. ඒතර අපි කියවනේ දැන් ඉස්සෙල්ලා උපචාරයේදී කියවනේ උපචාරයේදී මොකද වෙන්නේ? උපචාර භාවනාව කියලා කියන්නේ කොතෙන්දද? උපචාර භාවනාවයි කියලා කියන්නේ නීවරණ යටපත් කරලා අර්පණාව කියන්නේ ප්‍රථම ධානයට කලින් දක්වා කොටසට තමයි අපි උපචාර භාවනාව කියලා කියන්නේ. ඒතර එතෙන්දී එන නිමිත්ත මොකද්ද? ප්‍රතිභාග නිමිත්ත. හරි ඔය වචන ටිකේ පොඩ්ඩක් පැටලෙනවා. ඒකේ වුණාට හොඳට මෙනෙහි කරාම මතක තියෙනවා.
හරි එතෙන්දී එන නිමිත්ත මොකද්ද? ප්‍රතිභාග නිමිත්ත. ඒක කසින භාවනාවේදී නම් මොකද්ද? හොඳට දීප්තිමත්ව පේන කසින මණ්ඩලය. දැන් කසින මණ්ඩලයේදී අපිට එනවද කාමච්ඡන්දය? කාමච්ඡන්දේ දෙන දැන් කසින මණ්ඩලය හොඳට දීප්තිමත්ව පේනවා. දැන් අපි කොහෙද බලාගෙන ඉන්නේ? කසින මණ්ඩලය දිහා. දැන් කාමච්ඡන්ද තියෙනවද? නැහැ. ව්‍යාපාද? උද්ධච්ච කුක්කුච්ච තියෙනවද? ඔව්ද විචිකිච්ඡා? ඒක තමයි. ඒව නෑ නේද? දැන් නීවරණ යටපත් වුණා. නේද? දැන් හොඳ කසින මණ්ඩලයේ දිහානේ දැන් බලන් ඉන්නේ. දැන් හොඳට දීප්තිමත්ව නොසෙල්වි අපිට කසින මණ්ඩලේ පේනවා. හරිද? ඒ වෙලාවේ දැන් නීවරණ තියෙනවද? නෑ. අන්න ඒ වෙලාවේ දැන් ඒකට අපි කියන්නේ උපචාර සමාධි. උපචාර මේ සමාධිය නැත්නම් උපචාර භාවනාව ඒ වෙලාවේ පේන නිමිත්ත මොකද්ද? ප්‍රතිභාග නිමිත්ත. නැත්නම් ප්‍රතිභාග නිමිත්ත. හරි නේද? ඒක එතකොට ඒක ඊට පස්සේ ධානයේදී අපිට ලැබෙනවා අර්පණාවට හැරෙනවා. අර්පණාවටපත් වෙනවා අපි. ප්‍රතිභාග භාවනාව නැත්නම් මේ උපචාර භාවනාව නැත්නම් උපදාර සමාධිය අර්පණා සමාධිය වෙනවා. ධාන බවටපත් වෙනවා. එහෙම ගිහිල්ල ඉවර වෙලා. හරි නේද? පැහැදිලි නේද? පැහැදිලි නැහැ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි ඉස්සෙල්ලම අපි කසින මණ්ඩලය පටිවි කසිනේ අපි ඉස්සරහා තියාගෙන භාවනා කරා. එතකොට ඒක කසින මණ්ඩලය අපිට ඇහැට පේන එක මොකද්ද? මොකද පරිකර්ම නිමිත්තනේ. පරිකර්ම නිමිත්තනේ. හරිද? පරිකර්ම නිමිත්ත. එතකොට ඒක ඊට පස්සේ S2 පියාගෙන දැන් ඔන්න S2 පියාගෙන අපිට හිතට පේනවා ඒක. ඒක මොකද්ද? ඒක මොකද්ද? නෑ උග්ඝා නිමිත්ත. ඒක උග්ඝා නිමිත්ත. උග්ඝා. ඒක උග්ඝා නිමිත්ත. දැන් ඇහැට පේන එක මොකද්ද? පරිකර්ම නිමිත්ත. හරිද? ඇහැට පේන එක පරිකර්ම නිමිත්ත. ඒක S2 පිව්වාම පේන එක උග්ඝා නිමිත්ත. හරිද? දැන් ඔන්න පේලා ඒක අපි භාවනා කරගෙන යනවා. යනකදී ඔන්න හොඳට මේක ආලෝකමත්ව පේනවා. හොඳට ලස්සනට මේක නිකන් ඇති වෙනව නැති වෙනව නිකන් හරියට මේක අරමුණ ගන්න බෑ නිකන් එනවා නැති වෙනවා වගේ. හැබැයි හිතට පේනවා. හිතට පේනවා හරියට ස්ථිර නෑ නිකන්. හරියට පේන්නේ නෑ මේක. දීප්තිමත් හොඳට පේන්නේ නෑ. සමහරවිට ওই ජීවිතේ මම නම් දැකලා තියෙනවා. කීප විටක් මම දැකලා තියෙනවා. ඒක හොඳට දීප්තිමත් පේනවා. හරිද? ඔව් හොඳ ආලෝකයක් වගේ හොඳ එළියක් වගේ පේනවා. කියන්නේ අපි ඇත්තට මම මේ කාලේ මුලින්ම මම දැකපු කාලේ නම් ඒක එහෙමයි කියලා අපි දන්නේ නැහැ. ඒ වුණත් දැකලා තියෙනවා. ඒතර මේක දීප්තිමත් එළිය ලයිට් එකක් දැම්ම වගේ පේනවා. හරිද? එතකොට ඒක හොඳට ලයිට් එකක් දැම්ම වගේ පේනවා එළියට. ඒක තමයි ඒක මොකද්ද? මේක උග්ඝා නිමිත්ත මේක නෑ ප්‍රතිභාග නිමිත්ත. ප්‍රතිභාග. ඒක එතන ඉඳලා දිගට ගිහින් ඉවර වෙලා ප්‍රථම ධානයට යනකම් තියෙන භාවනාව මොකද්ද? දැන් මේක පේන්නේ එතෙන්දී මොනවද නැති උනේ? මේක පෙනුණයි කියන්නේ නීවරණ පහ නැහැ කියන එක. හරිද? මේක පෙනුණයි කියන්නේ නීවරණ පහ නැහැ. ඒතර ඒක ඊට පස්සේ ඒකේ ප්‍රතිභාග නිමිත්තේ රැඳිලා ඉන්නකොට එක්තරා අවස්ථාවකදී ප්‍රථම ධානය සිත ඇති වෙනවා. අන්න එතන මොකද? අර්පණාවට හැරුණා. හරි නේද? ඒක මේක අර එක වචන ටිකක් එක ළඟින් එනවා. ඒක නිසා පැටලෙන ස්වභාවයක් එනවා. මේ තේරුම් ගන්න පුළුවන් ඒක. එතකොට
විදර්ශනා පමණක් කරන්නවුන්ට එයින්ම එක්තරා සමාධියක් ලැබේ. ඒ සමාධිය නිසා යෝගාවචරයාගේ සිත බැහැර නොගොස් භාවනාරම්මණයෙහි මනාකොට පිහිටන්නේය. විදර්ශනාවෙන්ම ලැබෙන ඒ සමාධිය විදර්ශනා යානිකයන්ගේ චිත්ත විසුද්ධිය. විදර්ශනාවෙන්ම ලැබෙන ඒ සමාධිය විදර්ශනා යානිකයන්ගේ චිත්ත විසුද්ධිය. හරිද? එතකොට අපිට පටන් අරගන්න යන්න පුළුවන් අර මෙතෙන්දි දැන් ඔන්න චිත්ත විසුද්ධිය කියලා කියන්නේ මොකද්ද මේ? පංච නීවරණ යටපත් වීම තමයි යටපත් කර ගැනීම තමයි චිත්ත විසුද්ධිය කියලා කිව්වේ. හරිනේ? චිත්ත විසුද්ධිය. ඒතර ශීල විසුද්ධිය ඇති කරගන්න පුළුවන් නේ අපිට ඉස්සෙල්ලා අපි කතා කරා. අපිට මොකද ගිහියන්ට අපිට තියෙන්නේ පංචශීලය. පංචශීලය මේ පිහිටවීම. පංචශීලයේ පිහිටවීම. පුළුවන්ද බැරිද? පුළුවන්. ඊළඟට මෙතෙන්දී චිත්ත විසුද්ධිය කියලා කිව්වේ මොකද්ද? පංච නීවරණ. අර පංචශීලය පංචශීලයේ හැසිරීම. චිත්ත ශීල විසුද්ධිය. මෙතන චිත්ත විසුද්ධිය කිව්වේ පංච නීවරණ යටපත් කිරීම. පංච නීවරණ යටපත් කිරීමේ කියලා කිව්වේ මොකද්ද? ප්‍රතිභාග නිමිත්ත ඇති කර ගැනීම. හරි නේද? ඒක පැහැදිලි නේද? එතන ප්‍රතිභාග නිමිත්ත ඇති කර ගැනීම. ප්‍රතිභාග නිමිත්ත ඇති කරගන්නේ කොහොමද? පරිකර්ම නිමිත්තෙන් උග්ඝා නිමිත්තට ගිහිල්ලා ඒක තව දුරටත් යනකොට ඊටාම මේ වර්ණවත් ආකාරයේ හරි ප්‍රීතියක් දැනෙන ඒක දිහා බලා ගන්න ඉන්න ආස වෙන අපිට අරමුණක් එනවා. එතකොට ඒකෙන් ඒක දිහා බලන් ඉන්නවා කියන්නේ අනිත්‍ය වෙනවද? හිතට මුකුත් එන්න පුළුවන්ද? බෑනේ අරක දිහානේ බලන් ඉන්නේ මාස්ක් වෙනවා. අපි දන්නනේ අර මාස්කින් ඒ කියන්නේ එක සැරේකට එකක් අරමුණු අනිත්‍ය වෙන්න පුළුවන්ද? බෑ. මාස්ක් වෙනවා. ඒ යන්නේ එතකොට තමයි පංච නීවරණ යටපත් වෙන්නේ. නීවරණ එන්න බෑ. නීවරණ ඉඩක් නැහැ. දැන් මේ එක පුටුවක් තියෙනවා. පුටුවේ එක්කෙනෙක් වාඩි වෙනකොට දැන් කාට හරි වෙන කෙනෙකුට වාඩි වෙන්න පුළුවන්ද? බෑනේ යන්නේ වගේ එකක්. එන්න බෑ. පංච නීවරණ එන්න බෑ. එන්න ඉඩක් නැහැ. ඇයි එක්කෙනෙක් වාඩි වෙලා ඉන්නේ ඒකේ දැන්? මේ පුටුවේ එක්කෙනෙක් වාඩි වෙලා ඉන්නේ දැන්. ඒකට ඉඩ නැහැ. ඒකේ වාඩි වෙන්න වෙන කාටවත් වාඩි වෙන්නේ නැහැ. පංච නීවරණට වාඩි වෙන්න ඉඩ නැහැ. හරි නේද? අන්න ඒක තමයි යටපත් වෙන්නේ. අන්න ඒක තමයි මොකද්ද? චිත්ත විසුද්ධිය. චිත්ත විසුද්ධිය. හරි නේද? දැන් ඔන්න අපිට තේරුණා ශීල විසුද්ධියයි චිත්ත විසුද්ධියයි වැටුණා. එතන උපචාර සමාධිය හා සමත භාවනාවෙන් ලබන උපචාර සමාධිය හා අර්පණා සමාධිය. දැන් අර්පණාවත් චිත්ත විසුද්ධියම තමයි. දැන් උපචාරයට ආවා කියලා කියන්නේ චිත්තය පිරිසිදු වුණා. මොකද එතන පංච නීවරණ නැහැ. මෙතන මේ ප්‍රතිභාග නිමිත්ත ආවා කියන්නේ පංච නීවරණ නැහැ කියන එක. හරි. එතනින් තව මෙතනින් පටන් අරගෙන යෝගාවචරයට යන්න පුළුවන්. ඉතින් තව මෙතන ඉඳලා පස්වෙනි ධානය නෙමෙයි 8 වෙනි ධානය දක්වා චිත්ත විසුද්ධිය තියෙනවනේ. ඒකත් තේරෙනව නේද? උපචාර සමාධිය දැන් මෙතෙන්දී පංච නීවරණ නැති වුණානේ. නැති වෙලා ඒකේ තව ඉහළට යන්න පුළුවන් 8 වෙනි ධානය දක්වානේ. අරූපාවචර 4 වෙනි ධානය දක්වා යන්න පුළුවන්. නේද? ඒ ඔක්කොම චිත්ත විසුද්ධිය. සමත යානිකයාට. හරි නේද? ඒ ඔක්කොම අර්පණානේ අෂ්ට සමාපatti. හරි නේද? ඒක පැහැදිලි නේද? ඒතර මෙතන ඉඳලා ප්‍රථම ධානයේ දක්වා කොටස මොකද්ද? උපචාර සමාධිය. නැත්නම් උපචාර භාවනා. උපචාර සමාධිය කිව්වත් හරි උපචාර භාවනාව කිව්වත් හරි. ඊළාට එතනින් එහාට අර්පණා රූපාවචර පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය, පස්වෙනි ධානය. ඊට පස්සේ අරූපාවචර පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. දැන් මට්ටම් 9ක් තියෙන උඩට. නැත්තම් 8ක්. 9ක් හෝ 8ක්. ඒ ඔක්කොම මොකද්ද? චිත්ත විසුද්ධිය. උපචාර ප්‍රතිභාග නිමිත්තෙන් පටන් ගත්තට පස්සේ
නවවෙනි ධානයේ නවවෙනි ධානයේ නැත්තම් අරූපාවචර හතරවෙනි ධානයේ දක්වා චිත්ත විසුද්ධිය. හරිද? කාමච්ඡන්දාදී නීවරණයෝ සමාධියෙන් තොරව භාවනා කරන තැනැත්තාගේ සිතට වරින් වර ඇතුළු වී එය පිරිසිදු කරති. බලවත් සමාධියක් ඇති කල්ලි භාවනා කරන යෝගාවචරයාගේ භාවනා චිත්ත පරම්පරාව ඒකාබද්ධව භාවනාරම්මණයෙහි නැවත නැවත ඇතිවේ. එයින් සිත පිරිසිදුව පවතී. යෝගාවචරයාගේ සිත එසේ පිරිසිදුව තබන බැවින් සමාධිය චිත්ත විසුද්ධිය නම් වේ. අයි කියමු කාමච්ඡන්දාදී නීවරණයෝ සමාධියෙන් තොරව භාවනා කරන තැනැත්තාගේ සිතට වරින් වර ඇතුළු වී. එතකොට මේ භාවනාවෙන් තොරව ඉන්න කෙනාගේ වරින් වර මේ නීවරණය ඇතුළු වී එය අපිරිසිදු කරති. නිතර අපිරිසිදු කරනවා. බලවත් සමාධියක් ඇති කල්ලි භාවනා කරන යෝගාවචරයාගේ භාවනා චිත්ත පරම්පරාව ඒකාබද්ධව භාවනා රම්මණයෙහිම නැවත නැවත ඇතිවේ. භාවනා කරන කෙනාගේ මේ ආරම්මණය නැවත නැවත ඇති වෙනෝනේ. ආරම්මණය නැවත නැවත ගන්න අරවට එන්න පුළුවන්ද? බෑනේ. ඒගොල්ලෝ මේ පුටුවේ වාඩි වෙන්න පුළුවන් උත්සාහ කරාට බෑ. මොකද අර ආරම්මණය ඇවිල්ලා වාඩි වෙනවා. අපි යන්න ආරම්මණය වාඩි කරනවා. වාඩි කරනකොට අරගලන්න එන්න පුළුවන්ද? බෑ. අන්න එහෙම තමයි මේ නීවරණ යටපත් කරන්නේ. මොකද මේ නීවරණට වාඩි වෙන්න බෑනේ. එක පුටුවේනේ තියෙන්නේ. ඒ පුටුවේ අරමුණ තියුව ගමන් වෙන කෙනෙකුට තියනවද වාඩි වෙන්න? බෑ. වෙන කෙනෙකුට ඉන්න නැහැ. දැන් තේරෙනව නේද අපි මේ සිත් ටික ඉගෙන ගත්ත එකේ මේ ධර්ම කොටස තේරුම් ගැනීම මේ අභිධර්මයේ කොච්චර වටිනවද කියලා දැන් බලන්න මේ කාරණා ටික මේ දැන් එක්කෙනෙක් වාඩි වුණාම තව කෙනෙකුට ඉඩ නැහැ කියන කාරණය මේ සිත් ටික ඉගෙන ගන්නම් වෙනෝනේ අපිට මේක ඉගෙන ගන්නනේ නැත්තම් කවදාවත් මේක තේරෙනවද? නිකන් කිව්වට තේරෙන්නේ නැහැ. අභිධර්මයේ නැත්තම් මේ සිත් පිළිබඳව චිත්ත චෛතසික රූප ගැන අපි පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න අභිධර්මය. එතකොට මේ දහම තේරුම් ගැනීමට මේ අභිධර්මය ඉගෙන ගැනීමේ වැදගත්කම අපිට මෙතෙන්දි තේරෙනවා. මේ විසුද්ධීන් ටික තේරෙන්නේ ඇත්තටම කවංච නීවරණ කොහොමද යටපත් වෙන්නේ කියලා වෙන විදිය අපිට තේරෙන්නේ නම් මේ පිළිබඳව අවබෝධය තියෙන්නම ඕන. අපි භාවනා අරමුණක ඉන්නකොට එතෙන්දී ඒ අරමුණේ ඉන්නකොට වෙන අරමුණක් එන්න බෑනේ. සිතක් ඇති වෙන වෙලාවේ තව සිතකට එන්න ඇති වෙන්න බෑ. අපි දන්නවා සිත් ඇති වෙන ස්ථාන වශයෙන් 6ක් තියෙනවා. ඒ 6 කොහේ හරි එක තැනක තමයි එක චිත්තක්ෂණයකදී සිතක් ඇති වෙන්නේ. කොහේ හරි එක තැනකදී. ඒ අවස්ථාවේදී සිත ඇති වෙනකොට වෙන අනිත් ස්ථාන පහේම සිත ඇති වෙන්නේ නැහැ. ඒකම අපි දන්නවා. ඒක මේ නීවරණ යටපත් වෙන්නේ ඒ විදිහට තමයි. උපචාර සමාධිය අපි රැඳිලා ඉන්නකොට අපිට හොඳට ප්‍රතිභාග නිමිත්ත පේනවා. ප්‍රතිභාග නිමිත්තේ අපි අරමුණු කරගෙන ඉන්නකොට එතෙන්ට එන්න පුළුවන් ද නීවරණ ඇති වෙන්න බෑ. ඒකින් තමයි නීවරණ යටපත් වෙන්නේ. ඒක තමයි විසුද්ධිය. එතන තමයි චිත්ත විසුද්ධිය කියලා කිව්වේ. බලවත් සමාධියක් ඇති කල්ලි භාවනා කරන යෝගාවචරයාගේ භාවනා චිත්ත පරම්පරාව ඒකාබද්ධව භාවනාරම්මණයෙහිම නැවත නැවත ඇතිවේ. එයින් සිත පිරිසිදුව පවතී. යෝගාවචරයාගේ සිත එසේ පිරිසිදුව තබන බැවින් සමාධිය චිත්ත විසුද්ධි නම් වේ. ඒක තමයි චිත්ත විසුද්ධිය කියලා කිව්වේ. ඊළඟට අපිට තියෙන්නේ දෘෂ්ටි විසුද්ධිය. අපිට දැන් කාලය අවසාන. හැබැයි දුෂ්ට විදුෂ්ටියට කාලය අවසාන. එහෙමොත් අපි එහෙම අද අවසන් කරලා ඊළඟ දවසේ අපි පටන් ගමු දෘෂ්ටි විසුද්ධියේ. දැන් මේ දක්වා අපිට මුකුත් පැහැදිලිද දැන්? මේ කොටස් ටික අපිට ගොඩක් තේරුම් ගන්න එක වටිනවා.
එතකොට අපි අද සාකච්ඡා කරේ විදර්ශනා කර්මස්ථානයේ ශීල විසුද්ධිය සහ චිත්ත විසුද්ධිය. එතකොට ශීල විසුද්ධියේදී ගිහියන්ට නම් පංචශීලයේ පිහිටවීම තමයි ශීල විසුද්ධිය කියලා කිව්වේ. ස්වාමීන් වහන්සේලාට නම් නැත්නම් මේ භික්ෂූන්ට නම් චතුපාරිශුද්ධ ශීලය උන්වහන්සේලාට. එතකොට දැන් අපි හිතමු දැන් මේ අපි හිතමු පැවිදි ස්වාමීන් වහන්සේ කෙනෙක් දැන් ගිහියන්ට දැන් විදර්ශනාවට යන්න ගිහියන්ට පංචශීලය ප්‍රමාණවත් නම් එනදින් පැවිද්දන්ටත් පංචශීලය ඇති වෙයිනේ. එතකොට මේ ගිහියන් පැවිද්දන්ට චතිපාරිශුද්ධ ශීලෙටම යන්න ඕනද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන් නේ අපිට. ගිහියන්ට පුළුවන් නම් පංචශීලයේ ප්‍රමාණවත් නම් අර්පණාවට යන්න නැත්නම් අපි තුමු විදර්ශනා කරන්න මාර්ගඵල ලබන්න. අපි මේ විදර්ශනාවට යන්නනේ බලන්නේ. ශීල විසුද්ධියේනේ විදර්ශනාවේදීනේ. එතකොට මාර්ගඵල ලබන්න දැන් අපි දැන් ගිහියත් පැවිද්දත් දෙන්නම යන්නේ කොහාටද? යන්නේ මාර්ගඵල ලබන්න. අපි කියමු සෝවාන් කියලා. සෝවාන් මාර්ගඵල ලබන්න කියලා. එතකොට ගිහියට පුළුවන් පංචශීලයෙන් යන්න. පැවිද්දට එහෙනම් ඇයි බැරි? පංචශීලයෙන් යන්න. චතිපාරිශුද්ධ ශීලයටම එන්න ඕනද? මොකද කියන්නේ? ඒක ප්‍රශ්නයක් නේ අපි සාකච්ඡා කරන්න ඕන ප්‍රශ්නයක්. ඒකට මොකද කියන්නේ? ඈ? මොකද? චතිපාරිශුද්ධ ශීලය. එහෙනම් ඒ කියන්නේ ඒක අර්ථය ගියොත් චතිපාරිශුද්ධ ශීලය තියනවා කියන එකද? නෑ තියෙන බව හරි. ඒ කියන්නේ ඒක ඕලාරික වශයෙන් තියෙනවා. ඒක හරි. හැබැයි ඒ දෙකම එකක්ද එතකොට? ඒ කියන්නේ දෙකම එකයි කියන එකද? ඔව් හරි එහෙම කියනවා. ඒක තමයි අපි මේක විග්‍රහ කරගන්නේ හදන්නේ මේක තේරුම් ගන්න හදන්නේ. ඒතර ප්‍රශ්නේ තමයි මගේ ප්‍රශ්නේ තමයි. ඉතින් අපිට එහෙම ප්‍රශ්නයක් කෙනෙකුට එන්න පුළුවන්. දැන් අපි දෙගොල්ලම කිව්වේ ගිහියොයි පැවිද්දොයි යන්නේ මොකටද? විදර්ශනා කර්මස්ථානයේ අරගෙන යන්නේ මාර්ගඵලයන්ට. අපි කියමු සෝවාන් මාර්ගඵලයට යන්නනේ දැන් මේ භාවනා කරන්නේ නේද? සීල විසුද්ධිය අපිට ඕන වෙන්නේ ඒකට. විසුද්ධිය හදේ පළවෙනි විසුද්ධිය. එතකොට ගිහියන්ට ඒ විදර්ශනා නැත්නම් මාර්ගඵලයන්ට යන්න සෝවාන් ඵලයට යන්න මාර්ගය ඇති වුණා ඵලය ලැබුණා. ඒකට සෝවාන් ඵලයට යන්න පංචශීලයේ ප්‍රමාණවත් නම් ප්‍රමාණවත් කියලා කියුණානේ ප්‍රමාණවත් කියලා කියුණා. දැන් මේ ගිහියන්ට එහෙමනම් දැන් කියුණා පැහැදිලි නේද මේ ප්‍රශ්නේ මේ අපිට දැන් කෙනෙකුට එන්න පුළුවන් හැම ප්‍රශ්නයක්. දැන් මෙතෙන්දී අපිට කියුණා ශීල විසුද්ධියේදී ගිහියන්ට පංචශීලය ප්‍රමාණවත් පැවිද්දන්ට චතුපාරිශුද්ධ ශීලය ඕන කියලා. එතකොට කෙනෙකුට වැටහෙන්න පුළුවන් දැන් පැවිද්දට ගිහියට පංචශීලය ප්‍රමාණවත් නම් එතනම්
පැවිද්දටත් පංචශීලයේ ප්‍රමාණවත් නේ. දර චතිපාරිශුද්ධ සීලයම ඇති කරගන්න ඕන ද කියන එක තමයි ප්‍රශ්නේ. ඕ චතුපාරිශුද්ධ සීලය ඇති කරගන්න ඕන. ඇයි? දැන් මෙහෙමයිනේ දැන් පැවිදි වුණාට පස්සේ ඒ පැවිදි මට්ටමේ ඉන්න වෙනවා. නේද? ඒක කියන්නේ අපි හිතමු දැන් ඔන්න කෙනෙක් රැකියාවක් ලැබුණ ගුරුවරියක් වුණා කියලා කියමු. එතකොට ඒ ගුරුවරියක් වෙන්න කලින් සාමාන්‍ය පුද්ගලයෙක් කියලා කියමු. අපි කාන්තාවක් කියලා ගනිමුකෝ. ඒතර සාමාන්‍ය හැසිරෙන කාන්තාවයි ඒ කාන්තාව ගුරුවරියක් වුණාට පස්සේ ඉස්සෙල්ලත් මම අනිත් අයත් මගේ වයසේ අනිත් අයත් මෙන්න මේ විදිහට හැසිරෙන නිසා එයාට ගුරුවරයෙක් වුණාටත් පස්සේ අර විදිහටම හැසිරෙන්න පුළුවන්ද? බෑනේ. නේද? අපි හිතමු මොකක් හරි ගමනක් යනකොට එයාගේම වයසේ වෙනත් කාන්තාවක් එයත් ඒ විදිහට හිටියා. හැබැයි එයාට දැන් හැසිරෙන්න බෑනේ. දැන් ගුරුවරියක්නේ. දැන් ගුරුවරියක් නම් ගුරුවරියක් විදියට යන්න වෙනවා. අපි හිතමු මොකක් හරි උත්සවයකට යනවා කියලා. ඒ උත්සවයට යනකොට එයාට බෑ අර සාමාන්‍ය කාන්තාවක් අපි කියමු මොකක් හරි මේ කලිසමක් වගේ ඇඳුමක් ඇඳගෙන ගියා කියලා ගුරුවරියකට යන්න බෑනේ එහෙම. ගුරුවරයෙක් වුණාට පස්සේ නේද? ඒකට එයාගේ ඒ රැකියාවට ගැලපුණේ නෑනේ ඒක නේ. නේද? ඒ වගේ භික්ෂූන් වහන්සේ නමකට භික්ෂුවක් වුණාට පස්සේ සිත පිරිසිදු නෑ. පංචශීලයේ විතරක් නවතින්න උන්වහන්සේට බෑ. ඒතකොට පිරිසිදුද? පිරිසිදු නෑ. එතන නෑ ශීල විසුද්ධිය තියනවාද එතන? එතන ශීල විසුද්ධිය නෑ. සිත එකලස් කරන්නේ ශීලයෙන් අර දැන් සමාධිය කියලා කියන්නේ සීලය සිත තැම්පත් කිරීමනේ කරන්නේ. ඒක සමාධියක පවත්වා ගන්නනේ. දැන් උන්වහන්සේ භික්ෂුවක් විදියට අවශ්‍ය පිළිවෙත් අනුගමනය නොකරනව නම් එතන විසුද්ධියක් නැහැ. ඒ වෙනස තේරෙනව නේද? එතන දෙකක් තියෙන්නේ. උන්වහන්සේ දැන් ගිහියෙකුට පංචශීලය ප්‍රමාණවත් ඒ නිර්දේශයකනේ. එහෙම ඒක කරා ඒ සීලේ හිටියා කියලා චතුපාරිශුද්ධ සීලයට නොගියා කියන ගැටලුවක් නැහැ. මොකද ගිහියෙක් නිසා. හැබැයි පැවිද්දෙක් වුණාට පස්සේ ඒ පැවිද්දට අදාළ මේ ශික්ෂා පිළිපදින්න වෙනවා. එහෙම නැතුව නා ගිහියන්ටත් පුළුවන් මෙහෙම වෙලා අර්පණා ලබන්න පුළුවන් නැත්නම් මාර්ගඵල ලබන්න පුළුවන් කියලා උන්වහන්සේලාට පංචශීලයෙන් නවතින්න බෑ. එතන දෙක උන්වහන්සේලගේ පංචශීලයේ ශීල විසුද්ධිය නෙමෙයි. එතන දෙකක් නේද? එතන සියුම් කාරණයක් තියෙනවා තේරුම් ගන්න. නේද? මේක ශීල විසුද්ධියේදී මට්ටම් දෙකක් තියෙනවා. මේ මට්ටමේදී දැන් ගිහියා පංචශීලයෙන් සෑයීමකටපත් වුණාට සෝවාන් ඵලය ලැබීම සඳහා පැවිද්දෙකුට බෑ පංචශීලයෙන් නවතින්න. උන්වහන්සේ ඒකට දැන් පැවිදි වෙලා ඉන්නේ. ඒකට පැවිද්දට අදාළ ශීලය පවත්වා ගන්න වෙනවා. එතකොට එහෙම ඒ සීලේ පවත්වා ගන්නේ නැතුව පංචශීලයෙන් විතරක් නවතිනවා නම් උන්වහන්සේ සුද්ධද? විසුද්ධද? නෑ, උන්වහන්සේ විසුද්ධ නෑ. එතකොට යන්න පුළුවන් සෝවාන් ඵලයට? බෑනේ. ඇයි? බෑනේ, සමාධියට යන්න බෑ. සමාධියට යන්න බෑ. සුද්ධ නෑ, විසුද්ධ නෑ. එතකොට ඒකත් අපි තේරුම් ගන්න පුළුවන් ඕන සියුම් කාරණයක්. හරි. එතකොට අපිට ඒක තමයි මේකෙදි වැඩි දුරටත් සාකච්ඡා කරන්න ඕන කාරණේ. වෙන ප්‍රශ්න තියෙනවද? නෑනේ. එහෙනම් අපි අද දිනට අවසන් කරනවා. අපිට ඊළඟ පිටුව අපි පටන් ගන්න 320 පිටුව දෘෂ්ටි විසුද්ධිය.